සාදු 2021 වසරේ 6 වෙනි මාසේ 24 වෙනිදා පොසොන්පුර පසළොස්වක පොහෝ දවසේ ධර්මානුශාසනාව ඒ වගේම භාවනා වැඩසටහන ශාසන ඉතිහාසයේ ඊටාම වැදගත්ම සම්දිස්ථානයක් හැටියට අපි සැලකන්නේ මහින්දාගමනය. ඒ පොසොන්පුර පසළොස්වක දවස කියලා කියන්නේ ශ්‍රී ලංකා ද්වීපයේ වෙනම හැරවුමක් සිදු කරපු දවසක් හැටියට ඕම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සිහිපත් කරන දවසක්. ඒ සියලුම ඓතිහාසිකගත සිද්ධීන් අප සිත් තුළ දරාගෙන තථාගතයන්න් වහන්සේගේ අනුශාසනය කුමක්ද කියලා ශ්‍රවණය කරන ඒ වගේම පිළිපදින දවසක් බවට පත් කර ගන්න ඕන අද දවස. ඒකට කියන්නේ ධම්මානුධම්ම ප්‍රතිපatti පුරණ දවසක් බවට පත් වෙනවා. ඉතින් ධම්මානුධම්ම ප්‍රතිපatti පුරන්නේ පංචස්කන්ධයෙන් නොවේ. ගොඩක් අය හිතනවා මේ පංචස්කන්ධයෙන් සංවර වීම තමයි සංවරය කියලා. පංචස්කන්ධයෙන් නෙමෙයි ඔබ සංවර වෙන්න ඕන උපාදානස්කන්ධයෙන්. උපාදානස්කන්ධයෙන් සංවර විය යුතුයි. එහෙම නැත්නම් අපි කියනවා ඒක මනසින් නුවණින් සංවර විය යුතුයි. මෙන්න මේ தত্ত্বය බහුලව දක්නට නැති දෙයක්. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ මේ පංචස්කන්ධය ආශ්‍රිතව තමයි බුදුහාමුදුරුවන්ගේ සංවරය පවතින්නේ කියලා. ඒක වැරදි. බුදුරජාණන් වහන්සේගේ සංවරය පෙන්වන්නේ සිත තුල. සිත මුල් කොටගෙන ඇති කරන සංවරය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පින්නතුනේ මනෝමූලික ධර්මයක්. මනස පිළිබඳවම අවබෝධ කරවන දහමක්. ඒ වගේම පුජ්‍යලානුගතව චරිතානුකූලව දේශන ලද ධර්මයක්. බුදු කෙනෙක් වාසය කරන කල ඒ චරිත ස්වરૂපය දැකලා අනුශාසනයක් බුදුරජාණන් වහන්සේ කෙනකින් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද බුදු කෙනෙක් මනස පිරිසිඳ දකින්නවා. ඒ කියන්නේ මනසේ කැඹුරටම කිමිදිලා කෙනෙක්ගේ පෙර භවයන් වල තිබුණු කුසල් අකුසල් මේ භවයේ තියෙන කුසල් අකුසල් හැකියාව නොහැකියාව සියල්ලක්ම බුදුරජාණන් වහන්සේ කෙනෙකුට ඒ සිතේ පිරිසිඳ දකින්න පුළුවන්. පිරිසිදුව දකින්න පුළුවන්. ඒකයි බුදු කෙනෙක් හමුවේදී තියෙන වාග්ය පින්නතුනේ. අපි දන්නවා අපි උපැස්සිවලක් ලබා ගැනීම සඳහා ඇස් කණ්ණාඩි දෙකක් ලබා ගැනීම සඳහා ගියාම ඇස් පරීක්ෂාවක් කරනවා. ඇයි ඇස් පරීක්ෂා කරන්නේ?
ඇහි තිබෙන නිවැරදි තත්වයන් සහ කෝණයන් සහ ඒ පෙනීම් මට්ටම් සියල්ලක්ම ඒ වෛද්‍යවරයාට දැනගැනීමේ අවශ්‍යතාවය පවතිනවා. ප්‍රතිකාරයට ප්‍රථමව. එහෙමනම් පින්නතුනි මනසටත් ඒක අපි එසේම ආදේශ කරමු. දැන් මනසට වෛද්‍යවරයා තමන්ම වෙන්න. තමන්ටත් වෙන්න පුළුවන්. දැන් තමන්ගේ දෘෂ්ටිමය පිළිබඳව අවබෝධයක් වෛද්‍යවරයෙකුට මෙන්ම තමන්ටත් ලබාගත හැකිද බැරිද? පුළුවන් නේ. තමන්ගේ පෙනීම මට්ටම් තියෙන්නේ කොහොමද? එක ඇහැක පෙනීම කොහොමද? අනිත් ඇහැක අර වෛද්‍යවරයෙක් තරම්ම නැති වුණත් තමන්ටත් පුළුවන් නිවසේදී තමන්ගේ දෘෂ්ටිය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. පෙර පෙනීම සේද දැන් ආදි වශයෙන්. ඒ වගේ පින්වතුනි තමන්ගේ සිත පිළිබඳව තමන් අවබෝධයක් ලබා ගන්න ඕන. මගේ හිත අසංසුන්ද? උද්දච්චකම කියලා කියන්නේ ඒ අසංසුන්කම. වීරිය වැඩි වීම නිසා හටගන්න තත්වයක්. එහෙම නැත්නම් මගේ මනස මෝහයෙන් පිරීලා තියෙනවාද? ඒ කියන්නේ මෝහයෙන් පිරුණා කියන්නේ පිරුණුතුනි කරුණක් හිතන්න බෑ. ඔළුවට වැටෙන්නේ නෑ. කල්පනා කරන්න බෑ. ඇහෙන්නේ නෑ. හිර වෙලා වගේ තියෙනවා. මෝහයෙන් පිරීලා තියෙනවාද? ආදී අකුසල ධර්ම වලින් පිරී පවතිනවාද? මා තුළ වීරිය කොපමණ ඇද්ද? මා තුළ ශ්‍රද්ධාව ධර්මයේ කෙරෙහි නැමුණු ස්වභාවය කොතරම් තියෙනවද? ලෞකිකත්වයට බර සසරට බර කොච්චර තියෙනවද? ලෝකෝත්තරත්වයට කොච්චර බර තියෙනවද කියලා තමන්ම පරීක්ෂාවකට ලක් කර ගැනීම ඉතාම යෝග්‍යයි. අන්න එවැනි අවබෝධයන් රාශියක් අපි අරගෙන වෛද්‍යවරයා ළඟට ගියාම වෛද්‍යවරයාට ඒ කටයුත්ත පහසු කරන්න පුළුවන්. වෛද්‍යවරයා ඒක පරීක්ෂණය කරලා හොයා ගන්න කලින් අපිට එයාට පහසු කරන්න පුළුවන් මගේ දැක්මේ ස්වરૂපය, මගේ ශරීර ස්වરૂපය මෙන්න මෙයයි කියලා කිව්වහම ඒ වගේ තමයි සිත පිළිබඳවත් ඒ ධර්ම අවබෝධයේ පිණිස උත්සාහ කරන විට තමන්ට ලොකු සහායක් ලබා දෙන්න පුළුවන්. දැන් ධර්මයෙන්ුත් ලබා දෙන්නේ සම්මා දිට්ඨි. ඒ කියන්නේ පිළිතුරේ දැකීම පිරිසිදු කරනවා, දැකීම නිවැරදි කරනවා, දැකීම යහපත් කරනවා. එතකොට පැසිවලකින් කරන්නේ ස්කන්නාඩි දෙකක් ලබාගෙන කරන්නේ දැකීම පිරිසුදු කර ගැනීම, පැහැදිලි කර ගැනීම. කියන්නේ ප්‍රඥාව නැමැති ඇස දුර්වල නම් පින්නතුනි මස් ඇසේ පෙනීම තිබුණත් කුමටද? බුදු කෙනෙක් පෙන්වන්නේ ප්‍රඥාව නැමැති ඇස දිදුලන්න ඕන. දැන් අපි මස් ඇසෙන් කරන්න පුළුවන් දේවල් තමයි හොඳට රූප වර්ණ හඳුනා ගැනීම. හොඳින් හැඩ හඳුනා ගැනීම. ප්‍රඥා ඇසට මොනවද කරන්න පුළුවන්? ප්‍රඥාව කියන එක සුවිශේෂී ඉන්ද්‍රියක් බවට පත් වෙන්නේ මේ ප්‍රඥාව නැමැති ඇහැට පුළුවන් පින්නතුනේ රූපත් නොවන
ශබ්දත් නොවන, ගන්ධත් නොවන, රසත් නොවන දේවල් හඳුනා ගන්නත් පුළුවන්. ඒ වගේම රූපත් වන, ශබ්දත් වන දේවල් හඳුනා ගන්නත් පුළුවන්. ඒ වගේම ඒ වයින් නිමවන, දියුණු නිර්මාණ ඒ ප්‍රඥාවට දැක ගන්න පුළුවන්. ප්‍රඥාව දියුණු වන්නේ කෙසේද? කුමක් කළාමද ප්‍රඥාව දියුණු වෙන්නේ? ප්‍රඥාව දියුණු වෙන්නේ නුවණ මෙහෙයවා බැලීමෙන්. නුවණ මෙහෙයවා බැලීමෙන් තමයි ප්‍රඥාව දියුණු වෙන්නේ. හරියට පිනතුනේ ශරීර සෞඛ්‍යයක් ශක්තිමත් වෙන්නේ කොහොමද කියලා අහුවාම මේකේ ප්‍රධාන අංගයක් තමයි පෝෂණය, ඒ වගේම ව්‍යායාමය. ඒ වගේම තමයි පිනතුනේ ප්‍රඥාවටත් හොඳ කරුණු, හොඳ පැත්තක හොඳ පෝෂණයක් අවශ්‍ය කරනවා. ඒ වගේම මෙහෙයවීම, ශරීරය මෙහෙයවනවා වගේම ව්‍යායාම කරනවා වගේම ප්‍රඥාව මෙහෙයවා බැලීම කියන එක හොඳට සිද්ධ වෙන්න ඕනේ. ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් ධර්ම කරුණක් කියලා දුන්නාම ස්වාමීන් වහන්සේගෙන් සියල්ල බලාපොරොත්තු වෙන්නේ නැතුව, එහෙම නැත්නම් දේශකයාගෙන් සියල්ල බලාපොරොත්තු වෙන්නේ නැතුව තමන්ම නුවණින් වැඩි හරියක් තේරුම් ගන්න උත්සාහ කරනවා. දැන් උපතිස්ස කෝලිත කියන මේ තරුණය දෙන්නා ඒ අස්සජි මහරහතන් වහන්සේට කියන්නේ අපිට බොහොම පොඩි ධර්ම කරුණක් කියන්න. බොහොම පුංචි පොඩි ධර්ම කරුණක් කියන්න. අපිට පුළුවන් ඒක ගුණණය කළා, දහස් ගුණයකින් ගුණණය කළා දකින්න. අන්න පින්නතුනි ප්‍රඥාවන්ත කෙනෙක්ගේ චරිතය. කොහොමද අපි දන්නවනේ සරියුත් මහරහතන් වහන්සේනේ ප්‍රඥාවන්තයන්ගේ නග්‍රය. ඉතින් මේ පොඩි කරුණක් කියන්ට මට පුළුවන් දහස් ගුණයකින් ඒක ගුණණය කරන්න. අන්නේ ශක්තිය, අන්නේ ස්වභාවය පින්නතුන් ළඟත් පැවතිය යුතුයි. එවිට අපිට කුඩාවට ඇසෙන ගාථාවක්, සූත්‍රයක් ඒක දහස් ගුණයකින් ගුණණය කළා දැකලා තමයි එදා නිවන් අවබෝධ කරේ ශ්‍රාවකයෝ. එහෙමනම් පින්නතුනේ දැන ගැනීම කියන්නේ එකක්, අවබෝධ කර ගැනීම කියන්නේ එකක්. ප්‍රත්‍යක්ෂ කර ගැනීම කියන්නේ එකක්. දැනුම හැම කල්හිම ලබන්න පුළුවන් දෙයක්. දැනුම කවදාවත් තමන්ගේ වෙන්නේ නැහැ. දැනුමින් පමණක් පෝෂිත කෙනෙක් බුදුරජාණන් වහන්සේ සැලකුවේ හිස් පුරුෂයෙක් හැටියට. ඒ කියන්නේ අද නම් සැලකන්නේ දැනුම ගොඩාක් තියෙන කෙනෙක්, ලොකු උගතෙක් හැටියට. නමුත් දැනුම ගොඩාක් පමණක් පුරවගත්ත කෙනෙක් බුදුරජාණන් වහන්සේ දකින්නේ හිස් පුරුෂයෙක්. ඒක ධර්මානුකූලව බලන කලින් ඒක හිස් සමාජයට නම් එයා හිස් කෙනෙක් නෙමෙයි. ඒත් ඕනම විෂය ධාරාවක් සම්බන්ධයෙන් ප්‍රායෝගිකත්වයක් නැති දැනුමක් පමණ තියෙන පුජ්‍යලයා යම් කිසි දුර්වලතාවයකින් පෙළෙන්නේ හැටියට තමයි සැලකන්නේ.
එබැවින් අපට දැනුම අවශ්‍ය කරන්නේ ප්‍රායෝගික ක්‍රියාදාමයක් උදෙසාමයි. එහෙම නැතුව දැනුම දිගටම රැස් කිරීමෙන් අපිට මේ ධර්ම අවබෝධය කරගන්න පුළුවන් කමක් නැහැ. අවසන් කරන්න පුළුවන් කමක් නැහැ. දැනුම රැස් කරලා නම් අවසන් කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් අවබෝධ කරලා ප්‍රත්‍යක්ෂ කරලා අවසන් කරන්න පුළුවන් කමක් තියෙනවා. එවකට එදා යුගයේ සිටපු ආර්ය ශ්‍රාවකයෝ දැනගෙන අවසන් කරන්න නෙමෙයි උත්සාහ කළේ ප්‍රත්‍යක්ෂ කරලා අවසන් කරන්න. කුමක්ද? නිවන. දැන් අද කාලේ ඉන්න ශ්‍රාවකයෝ ටික මොකද කරන්නේ? ඒත් උත්සාහ කරන්නේ දැනගෙන අවසන් කරන්න පුළුවන්ද කියලා බලනවා. කොච්චර හරි පොත් කියවනවා, කොච්චර හරි බණ අහනවා, කොච්චර හරි මේ ධර්මයේ රැස් කරනවා. දැනගෙන මේක අවසන් කරන්න පුළුවන්ද? පින්වත් මේක දැනගෙන අවසන් කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි. ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කොටගෙන අවසන් කරන්න පුළුවන් කාරණයක් කියලා කල්පනා කරන්න ඕන. එහෙමනම් දැන් අපි යොමු වෙන්න ඕන කොයි පැත්තටද? ඔව් දැනුම රැස් කරන්න නෙමෙයි ප්‍රත්‍යක්ෂ කරන්න. තමන්ගේ ජීවිතයේ තුලින් ධර්මයේ දකින්න. කිසි දෙයක් පිළි නොගන්න. සියල්ල අධ්‍යයනය කරන්න. තමාටම ප්‍රත්‍යක්ෂ වුණොත් ඒ බාර ගන්න. සමහර දේවල් පෙනුමින් කියන්න බෑ ඒකේ තියෙන తত্ত্বය. දැන් අපිට මොනවා හරි කම්බියක් පෙන්නනවා. දැන් අපි එළියට බහැලා අපි බලමු පාරේ විදුලි කම්බි. බල්බයක් දැල්වෙන්නේ නැති කම්බි ටිකක් අපිට පේනවා. අපිට අපේ ඇසේ මට්ටමේ නැසුවොත් එහෙම මේ කම්බි වල දැන් විදුලිය තියෙනවද නැද්ද? අපිට කියන්න පුළුවන් කමක් නැහැ. නැති වෙන්නත් පුළුවන්, තේරෙන්නත් පුළුවන්. ඉතින් අපිට ඒක බල්බයක් පත්තු කරලා බැලුවොත් විතරයි තේරුම් ගන්න පුළුවන්. අන්න ඒ වගේ තියෙනවා මේ ලෝකේ මේ ස්වභාවයක්. ඒක ප්‍රත්‍යක්ෂ කරන්නේ නැතුව කියන්න බෑ. පෙනුමින් කියන්න බෑ. ඒ වගේම රත් කරපු යකඩයක්. ඒක ගිනියම් වෙලා රතු පාටට නොපෙනෙන්න පුළුවන්. නමුත් මේක රත් වෙලාද නැද්ද කියලා අපිට හරියට කියන්න පුළුවන්කම තියෙන ස්පර්ශයෙන්. ඒ වගේ ප්‍රත්‍යක්ෂතාවයකින් තොරව මේ කතා කරන්න බැරි දේවල් මේ ලෝකේ තියෙනවා. ඒවා ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. එහෙමනම් අපි නිර්වාණ ධර්මය කියන එක ස්පර්ශ කරන්න ඕන. නිර්වාණ ධර්මය කියන එක ස්පර්ශ කරන්න. දැන් අපි දන්නවනම් ලෝභය ස්පර්ශ කරන්න දන්නවනම්, ද්වේෂය ස්පර්ශ කරන්න දන්නවනම්, අනේක විද චිත්ත ධර්මතා ස්පර්ශ කරන්න දන්නවනම්, ඇයි අපිට නිවන ස්පර්ශ කරන්න බැරි? දැන් හිතේ ලෝභය කියලා කියන කාරණේ ගත්තාම ඒක භාණ්ඩයක්ද වස්තුවක්ද? නෑ. නමුත් ඒකේ තියෙන ජවයක්, ශක්තියක් තියෙනවා. ද්වේෂය කියන එක ගත්තාම ඒක භාණ්ඩයක්ද වස්තුවක්ද? නැහැ. නමුත් ඒක තුළ යම්කිසි ජව සම්පන්න බවක් තියෙනවා. දැනෙන දෙයක් තියෙනවා. ශරීරයේ මනස වෙනස් කරන සුළු ස්වභාවයේ දෙයක් එතන පවතිනවා.
හැබැයි එකෙන් දැනෙන සංවේදනාව එච්චර සුවදායි සැපදායි නෑ. දවන සුළු පුලුස්සන සුළු වේදනාවක් තමයි ඇති කරවන්නේ. නමුත් මේ නිර්වාණ ධර්මයේ කියන එක අපිට ස්පර්ශ කරන්න පුළුවන් වුණොත් එයින් දැනෙන සුවතාවය එයින් ලැබෙන වේදනාව ඊටාම සෞම්‍ය දෙයක්. සම්භාසව සූත්‍රයේම සඳහන් වෙන්නේ ඒතං සන්තං ඒතං පනිත. ඒක හරි සාන්තයි, ඒක හරි ප්‍රණීතයි. එතකොට මේ ලෝකේ මේ ශාන්ත වූ දේ මඟ හැරලා ප්‍රණීත වූ දේ මඟ හැරලා ඇයි මේ ගිනි දළු අතරට මිනිස්සු පනින්නේ? ඇයි අපේ සිත මේ අසාරේ සාරමතිනෝ කරගන්නේ? අසරු දේවල් සරුයි කියලා හිතන්නේ. එහෙමනම් අපේ සිත අපේක්ෂා කරන්න ඕන ශාන්ත බවක්, ප්‍රණීත බවක්, මෘදු බවක් පවතින චිත්ත ස්වභාවයකට අපි ඇලුම් කරන්න ඕන. අන්න ඒකට කියනවා නිවනට නැඹුරු වූ සිත් ඇතිව වාසය කරන. ද්වේෂය උලුප්පන්න හැදුවට ද්වේෂේ නිලිපෙන්නේ නැහැ. ලෝභය උලුප්පන්න හැදුවට ලෝභේ නිලිපෙන්නේ නැහැ. මෝහය උලුප්පවන්න හැදුවට ඒක පුබුදවන්න හැදුවට ඒ වයින් පිබිදෙන්නේ නැහැ. ධර්මයෙන් පමණක් පිබිදෙනවා. ශාන්ත භවෙන් පමණක් පිබිදෙනවා. නොඇලීමෙන් නොගැටීමෙන් පිබිදෙනවා. දැන් මේ නොඇලීම් නොගැටීම් කියන දේවල් අඳුනගෙන තිබෙන්නේ ඇලීම් ගැටීම් ස්වરૂපයකින්. ආගම ධර්ම පවා ඉගෙන ගන්න මහා අන්තගාමී ස්වභාවයකින් තරහෙන් ක්‍රෝධයෙන් නම් ලෝකය කොහෙද දහමක්. එසා දහම කියලා කියන්නේ වෙනතුනේ ලෝකේ දහමක් කියලා කියනවා නම් කියන්නේ ද්වේෂය තුනී කිරීම, ගැටීම තුනී කිරීමට තමයි දහමක් කියන්නේ. ගැටීම වර්ධනය කරන තැනක් වේද එතන දහමක් නැහැ. ධම්මානුධම්ම ප්‍රතිපatti කියලා කියන්නෙම මේ ගැටීම තුනී කිරීම, දුරු කිරීම, නැති කිරීම. ඇයි අපි මේ ගැටීම තුනී කරන්නේ? ශාන්ත මනසක් පුරුදු කර ගැනීමට දරන උත්සාහයක්. ශාන්ත මනසක් පුරුදු කර ගැනීමට දරන උත්සාහයක්. ගැටීම තුනී කරනවා කියන්නේ ඒකයි. ගැටීම කාලයක් වර්ධනය කරොත් හේතු ගැටුණු සිත් ඇති පුජ්‍යලිය බවට පත් වෙනවා. මොනම චිත්ත ස්වභාවයක් හරි යමෙක් පුරුදු කළොත් ඒක තමයි එයාගේ පාරමිතාව. බෝසත් පාරමිතාක් තියෙනවා. ඒ වගේම වෙන වෙන ලෝකයේ මිනිසුන්ගේ පාරමිතාක් තියෙනවා. තමන් වියන පැදුරේ රටාව තමන්ට ඍසි පරිදි මේ සංසාර දුක් වලින් නිදහස් වෙලා නිවන් දකින්න පෙරම් පුරනවද? එහෙම නැත්නම් සංසාරගතව දුක් විඳින්න පෙරම් පුරනවද?
පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ මේ මනස හදාගන්න වැඩපිළිවෙල බොහෝම අගේට විවිධ උපහැරණ ගෙනල්ලා දක්වලා පෙන්වලා දීලා තියෙනවා. හරි අපූර්ව උපහැරණයක් තමයි මතකයේ හැටියට ඒ සෝන ස්වාමීන් වහන්සේට අර වීණාව වාදනය කරන විදිය කියලා දුන්නු ආකාරය. උන්වහන්සේ පැවිදි වෙන්නට කලින් හොඳ වීණා වාදකයෙක් ඒ නිසා ඒක මුල් කරගෙන කොහොමද තමන්ගේ මනස සුසර කරගන්නේ? කොහොමද තමන්ගේ මනස හැඩගස්ව ගන්නෙ? කියන කාරණේ කියලා දුන්නා. දැන් අපිට වීණාවක් අරගෙන දැන් ඔබ පුරුදු පුහුණු කෙනෙක් වෙන්නත් පුළුවන්, නොපුහුණු කෙනෙක් වෙන්නත් පුළුවන්. බලන්න ඒක වාදනය කරන්න පුළුවන්ද කියලා. එතකොට පළවෙනි උත්තරේ තමයි ඒක අමාරුයි. මේවා වයන මිනිස්සු කොහොම වයනවද කියලා හිතා ගන්න බෑ. මේක මහා ආශ්චර්යයක්, හරි පුදුමයක් කියලා හිතෙනවා. ඒකට හේතුව වෙනතුනේ මේ ශාසන ධර්මයේ අපිට මේ පෙන්වන තත් තමයි ඒ ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන ওই ධර්මතා අපි හිතන්න ඕන හරියට අර වීණාවේ තියෙන කම්බි වගේ. එතකොට අපේ ප්‍රඥාව ඒ කම්බි මත අතුල්ලන ඒ ආධාරකය වගේ. දැන් බලන්න මේ එක ක්‍රමයක් තමයි මේ කම්බි හරි ප්‍රමාණයට ස්වරයට ඇදිලා තියෙන එක. ඒ ප්‍රඥාව හැටියට ආදේශ කරපු ඒ ඒ මේ අත ස්වර නන්වන ඒ ආධාරකය ප්‍රඥාව. මේ අපූර්ව සංයෝගය තුල සියල්ල මනා කලමනාකාරීත්වයකින් පසුව මනා පුහුණුවකින් මුලදී නොපුහුණුකම් ඇති වෙනවා. මනා පුහුණුවකින් ක්‍රමානුකූලව ඊ타ම ලයාන්විත මිහිරි නාද හඬ ගායනාවල් ඉදිරිපත් කරනවා. ඒක වයන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේ තමයි පිළිතුරේ අපේ මනසත් සමහරලාට ශ්‍රද්ධාව වැඩි. එක්ක ශ්‍රද්ධාව ඇත්තෙම නැහැ. සමහර අයට ප්‍රඥාව වැඩි. සමහර අයට ප්‍රඥාව ඇත්තෙම නැහැ. සමහර අයට වීරිය වැඩි. ප්‍රඥාවක් ශ්‍රද්ධාවක් ගෑවිලාවත් නැහැ. ඒ කියන්නේ පිළිතුරේ අර එක කම්බියයි තියෙන අනිත් කම්බි කැඩිලා වගේ. නැත්නම් අනිත් කම්බිය හරි බුරුල්. සමහර අයට ප්‍රඥාවක් තියෙනවා, වීරියක් තියෙනවා, සිහිය නැහැ. සති සම්පජාඤ්ඤය නැහැ. අන්න ඒ වගේ එක තැනකින් හරි දුර්වලතාවයක් මතු වුණොත් මොකද වෙන්නේ? මනා ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් කම ලැබෙන්නේ නැහැ. අපි දන්නවා ආයතනයක් පිළිබඳව වුණත්, ජීවිතය පිළිබඳව වුණත්, ධර්මයේ පිළිබඳව වුණත්, මේ වීණාවක වාදනයක් පිළිබඳව වුණත් මේ සියල්ල හොඳ
සංයෝගයක් ඇතිව හොඳ සුසංයෝගයක් ඇතිව ගැළපීමක් ඇතිව සිද්ධ වෙනකොට තමයි ඒ සියල්ලේම වටිනාකම් තියෙන්නේ. ඉතින් සමහර උදවිය වීරිය පමණක් අරගෙන ඉස්සරහට දුවල කියනවා අනේ මට තාම අවබෝධ වුණේ නැහැ. ප්‍රඥාව විතරක් අරගෙන දුවල කියනවා කො මට තාම අවබෝධ වුණේ නැහැ නේ මම මේ කල්පනා කරනවා අවබෝධ වුණේ නැහැ මේ ශ්‍රද්ධා මාත්‍රයක් නැහැ. ප්‍රඥාව විතරයි තියෙන්නේ. ඒක වීරිය විතරක් තියෙනවා. ඒක ශ්‍රද්ධාවම පමණයි තියෙන්නේ. උදේ හවස මල් පහන් පූජා කරගෙන වැදගෙන බලාගෙන ඉන්නවා. පිටේ සමහර ගම්වල පාසක මාතාවරු දකින්න ලැබෙනවා. පන්සලට දන් ටික ගෙනියනවා, බුදුන් වඳිනවා, බුද්ධ පූජාව තියනවා, උදේ හවස මල් පහන් පූජා කරනවා, කොහොම කරනවා හරිය ශ්‍රද්ධාවන්තයි. මොනවද නැද්ද? ඔය ප්‍රඥාව නැහැ. අන්න ඒ නිසා හොඳට මතක තියාගන්න පිළිතුරේ මේ බෝධිපාක්ෂික ධර්ම වලින් යමක් අපිට පෙන්වා තිබෙනවද? මේ ධර්මතා මනාව ගලප ගන්න ඕන. ඒ ගලපා ගැනීම නැතුව අපි මෙහි හඬමතු කරගන්න උත්සාහ කිරීමෙන් පළක් නැහැ. ඒකට උපකාරක මාර්ගයක් හැටියට තමයි සද්ධර්ම ශ්‍රවණය. දැන් පින්නතුන් මේ කාරණේ ඉගෙන ගත්තේ සද්ධර්ම ශ්‍රවණය කරපු නිසානේ. මං හොඳට පරීක්ෂාවෙන් බලලා මගේ චරිතය බලලා මගේ අඩු වැඩි බලලා මම මේවා හදා ගන්න ඕන කියලා කල්පනා කරන්න ඕන. එක් අයගේ පින්නතුනේ චරිත ස්වභාවය එක් දේවල් වලට මුල් තැන දීපු චරිත ස්වභාව තියෙනවා. එතකොට වැඩි වෙච්ච දේවල් වලින් අඩු කරන්නත් බලා ගන්න ඕන, වග බලා ගන්න ඕන. අඩු වෙච්ච දේවල් වලින් වැඩි කර ගන්නත් වග බලා ගන්න ඕන. එහෙමනම් මෙන්න මේ සියල්ල සමබර කරගත්තොත් පමණයි පින්වත්නි අපිට හරි දේ, හරි ධර්ම කරුණ වටහා ගැනීමට අපට ශක්තිය බල සම්පන්න බව ඇති වෙනවා. ඒ සියලු ශක්තියින් එක්තෙන් කරගත්ත තැන අපිට දැක ගන්න පුළුවන්කම ලැබෙනවා මේ ලෝකේ තියෙන අවසාන ප්‍රතිෂ්ඨාව ප්‍රතිඵලය උත්තරීතරත්වය. එක පැත්තකින් පිළිතුරේ නිවන් දකින්නකොට කෙලෙස් දුරු වෙනවා. ඉර පායනකොට අඳුර පලා යනවා වගේ තමයි. අපි නිවන් දකිනකොට කෙලෙස් දුරු වෙනවා. කෙලෙස් දුරු වීම කියන්නේ නිවන් දැකීම කියන්නේ දෙකම එකට සිද්ධ වෙන දෙයක්. දැන් ගොඩාක් දෙනෙක් උත්සාහ කරනවා ආසාවල් නැති කරලා ඉවර වෙලා නිවන් දකින්න. ඒ ධර්මයේ නොදන්න කමට කියන කතාවක්. ඒක හරියට ඉතින් අඳුර නැති කරලා මේ ලාම්පුවක් පත්තු කරනවා වගේ වැඩක්. ඒක කරන්න බෑනේ. හිරු ආලෝකේ හරි බල්බ් එක හරි දැල් වෙන විටම තමයි අඳුර නැසෙන්නේ, දුර වෙන්නේ. නිවන කරා සිත් යොමු වේද බුදු කෙනෙක් අපට අනුශාසනා නොකළා නම් පින්නතුනේ නිවන කරා සිත් යොමු වෙන්නේ නැහැ බුදු කෙනෙක් අපට අනුශාසනා නොකළා නම්.
සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේම තමයි මේ අපූර්ව දිසාවට අපේ සිත් යොමු කළේ. මුලින්ම මේ මිහිතලයේ මනුෂ්‍ය සත්‍යය අතර මේ බුද්ධාන්තරය තුල නිර්වාණ ධාතුව නැමැති උත්තරීතරත්වයට සිත් යොමා දැකවදාරන ලද උත්තමයන් වහන්සේ අපේ ගෞතම සම්මා සම්බුදු හාමුදුරුවෝ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අපට මඟ පෙන්වීමක් කරපු නිසා අපෙත් මේ දිලිඳු මනස ඒ தത്വයට පෝසත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. නිතැතින් ස්වභාවයෙන් මිනිස්සෙකුට නොලැබිච්ච තත්වයක් තමයි මේ නිවන් දැකීම කියලා කියන්නේ. මේ සත්‍යයා ඉපදිලා ඉන්නේ නිවන් දකින්න නෙමෙයි. මේ සත්‍යය ඉපදිලා තියෙන්නේ රූප දකින්නයි, ශබ්ද දකින්නයි, ගන්ධ ආග්‍රහණය කරන්නයි, ආහාර පාන භුක්ති විඳින්නයි, රස බලන්නයි, අවාහ විවාහ ජීවිත ගත කරන්නයි, දරුමල්ලු හදලා වයසට ගිහිල්ලා මැරිලා යන්න. ඒකට තමයි සත්‍යය ඇවිල්ලා තින්නේ. නමුත් බුදු කෙනෙක් සොයාගන්නේ මේ මනුෂ්‍යත්වයේ ඉක්මවා ගියපු දෙයක්. ඉන්ද්‍රයන් ඉක්මවා ගියපු දෙයක්. සරියුත් මාහිපාණන් වහන්සේ රහතන් වහන්සේ මතක් කරනවා අවස්ථාවක බුදු පියාණන් වහන්සේ මේ නිර්වාණ ධාතුව ගැන මට නම් අවබෝධ කරන්න නෙමෙයි තනිව හිතන්නවත් බෑ බුදු පියාණන් වහන්සේ. කියන්නේ හොයාගෙන ගිහිල්ලා අවබෝධ කරවන්න නෙමෙයි. මේක සාමාන්‍ය බුද්ධියකින් සිටියදී හිතන්නවත් පුළුවන් දෙයක් නෙමෙයි බුදු පියාණන් වහන්සේ මේ කරලා තියෙන්නේ. එතකොට මතක තියාගන්න වෙනුතුනේ ඔබට මට තියා සරියුත් මහරහතන් වහන්සේටවත් හිතන්නවත් බැරි අద్భుත ආශ්චර්ය කියන වචන පාවිච්චි කරන්නේ ඒකයි. අద్భుත ආශ්චර්ය ධර්මතාවයක් හැටියට මේ නිර්වාණ ධර්මයෙන් පෙන්වනවා. ඒ නිසා ලෞතර බුදුහාමුදුරුවෝ කියන්නේ පින්වත්නි වචනයෙන්වත් හිතෙන්වත් ඒ ශ්‍රේෂ්ඨත්වය ඒ විශිෂ්ටත්වය ගුණණය කරන්න ගණනය කරන්න බෑ පින්වතුනේ. ඒක මහා සාගරයේ ජල බිඳු වලට වඩා වැඩි, මහ පොළොවේ වැලි කැට වලට වඩා වැඩි, මේ විශ්වය හා සමාන බරක්, වටිනාකමක්, අගයක්, ශ්‍රේෂ්ඨත්වයක්. එහෙමනම් පින්නතුනේ අපි මේ ආශ්‍රිතව අපටත් නිවන පිළිබඳව කල්පනා කරන්න අවස්ථාව සැලසෙනවා. මූලික સિદ્ધාන්ත අමතක කරලා දාලා නිවන හොයන එකේ තේරුමක් නැහැ. මූලික સિદ્ધාන්ත අමතක කරලා නිර්වාණය ගැන හොයන්න යන්න එපා. මූලික නිර්වාණය කියන්නේ මොකක්ද කියන ඉස්සෙල්ලා නිබ්බාන ඒ සූත්‍රයෙන් වෙනතුන් තේරුම් කරගන්න ඕනේ. මූලිකවම නිර්වාණය කියන්නේ මොකක්ද කියලා නිර්වාණ සූත්‍රයෙන් නිවන අඳුනගෙන යන්න ඕන. දැන් අපි ගමනක් යනවා නම් ඒ ගමනක සම්දිස්ථානය පිළිබඳව හොඳට තේරුම් අරගෙන යන්නේ. පලාතේ හැටි, දේශගුණය, ස්වરૂපය අපි අහනෝනේ. අහලා දැනගෙන තමයි යන්නේ. ආන්න ඒ වගේ නිවන් දකින්න යනවා නම් ඉස්සෙල්ලා නිවනේ මොකක්ද නිවන තියෙන්නේ කොහෙද?
නිවන කුමක් වගේද කොහෙද තියෙන්නේ කියලා හරියටම අපි දැනගන්න ඕන. දැන් බලන්න අපි යන්නේ එකක් තමයි වෙනතුනි වර්ණයක් වශයෙන් මේ ඇස් වලින් දකින්න පුළුවන් දෙයක් හොයාගෙන නෙමෙයි. හොඳට මතක තියාගන්න වෙනතුන් නිවන වර්ණ ස්වરૂපයක් ගන්නෙ නෑ. එහෙමනම් වර්ණ ස්වરૂපයක් ගන්න නැත්නම් අපිට මස් ඇස් වලින් දකින්න නම් කවදාවත් හම්බ වෙන්නේ නෑ කියලා තමයි අපිට තේරෙන්න ඕන. මොකද වර්ණ ස්වરૂපයක්ම තමයි අපිට මස් ඇස් වලින් දකින්න පුළුවන්. මේ අපේ තියෙන ඇස් දෙකෙන් දකින්න පුළුවන් වර්ණ ස්වરૂපයක්. එතකොට නිර්වාණය කියන්නේ වර්ණ ස්වરૂපයක් නැති එකක් කියලා අපිට අවධාරණය කරලා පෙන්වනවා දීලා තියෙනවා. ඒක ගොඩක් හොඳ දෙයක් මතකේ තියාගන්න. ඊට පස්සේ නිර්වාණ ධාතුවේ හැඩයක් නැහැ කියනවා. එහෙමනම් එතෙන්දිත් අපිට පැහැදිලි වෙනවා මස් ඇස් වලින් අපිට ඒක දකින්න බෑ කියලා උන පැහැදිලි වෙනවා. හැඩයක් නේ අපිට දකින්න පුළුවන්කම තියෙන මේ වර්ණ දකින්න පුළුවන් හැඩ දකින්න පුළුවන් ඇස් දෙකක් තියෙන මස් ඇස් දෙකක් තියෙන්නේ. මනසින් ගමු පින්වත්නි මනසින් දකින්නෙත් අපි මොනවද? මනසින් දකින්නෙත් වර්ණ හැඩ. මොනවා හරි වර්ණ හෝ හැඩ නැති මොනවා හරි මනසින් අපි දැක්කද? මනසින් අපි දැක්කේ නැහැ පින්නතුනි වර්ණ හැඩ නැති දෙයක් දැක්කේ නැහැ එහෙනම්. එහෙමනම් අපිට නිර්වාණ ධර්මයේ හැඩයක් හැටියට වර්ණයක් හැටියට දකින්න බැරි දෙයක්. ඒ දෙක හොඳට හිතට ගන්න ඕන පින්නතුනි. දැන් මේ ගමනේ යන්නට කලින් ගමන පිළිබඳව ළඟ ලෑස්ති වීම සූදානම් වීම ඊට පස්සේ දිශාවක පවතින දෙයක් නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න ඕන. දැන් අපි කියතොත් කතරගම කියලා. අපි කියන්න පුළුවන් කතරගම මේ දිශාවේ පවතින්නේ. අපි ඉන්න පැත්තේ ඉඳලා මෙන්න මේ දිශාවටයි වැටෙන්නේ. ඊට පස්සේ මහනුවර මේ දිශාවටයි වැටෙන්නේ අපිට යන්න පුළුවන්. අනුරාධපුරය මේ දිශාවට වැටෙන්න අපිට යන්න පුළුවන්. කැලණිය මේ දිශාවට අපිට තියෙන යන්න පුළුවන්. මිහින්තලය අද මේ දිශාවටයි තියෙන අපිට හෙට යන්න පුළුවන්. නෑ නිවනට යන්න. දිශාවක නොපිහිටි දෙයක් නිර්වාණය කියන්නේ. ඒකට නිර්වාණේ වර්ණයක් නැහැ. නිර්වාණේ හැඩයක් නැහැ. නිර්වාණය පවතින දිශාවක් නැහැ. නිර්වාණය උපදින ධර්මයක් නොවේයි. නිර්වාණය මරණ ධර්මයක් නොවේ. දැන් අපේ ඇස් වලින් කන් වලින් අහන්න දකින්න විඳින්න ස්පර්ශ කරන්න ලැබෙන ඕනම ධර්මතාවයක උපදින මැරෙන ස්වභාවය තියෙනවද නැද්ද? තියෙනවනේ. මොනවා හරි දැකලා තියෙනවා නම් මටත් කියන්න ඕන. අපි මේ ඇස් වලින් දකින කන් වලින් අහන හිතෙන් හිතන්න පුළුවන් හැම දෙයකම උපදින මැරෙන ස්වභාවය තියෙනවා. එච්චර සමාජය නොදියුණු කාලේ නම් මිනිස්සු කිව්ව මේ මහ පොළොව සදාකාලිකයි කියලා. දැන් නම් හොඳටම දන්නවා මහ පොළොව සදාකාලික නෑ. අපේ ඉන්න කට්ටියට මේක විනාශ කරගන්න වැඩි වෙලාවක් යන්නෙත් නෑ කියලා. මේ ඉරහඳ සදාකාලිකයි කියලා හිතුවත් ටිකක් ජන විඥානයේ දියුණු නැති සමාජයේ බුදුහාමුදුරුන් වන් දේශනා කරා මේ මහ පොළොවත් කපුරු පෙත්තක් වගේ අලුත් නැතුව යනවා මහණෙනි කිව්වා. මහා සාගරේ කන් හැන්ද කරගන්න වතුර ඒ කාලේ තිබුණ මිනිස්සුගේ කන් හරන හැදි තිබුණා චූටි හැන්දක්.
දැනුත් තියෙනවා ඉඳලා හිටලා. ඒකට මෙහෙම වතුර පොඩ්ඩක් ගන්න තියෙන්නේ හිඳෙනවා කිව්වා මිනිස්සු. එතකොට පුදුම වුණා. මේක නම් වෙන්න බැරි දෙයක්. කවදාවත් ඒක නම් වෙන්න බැරි දෙයක්. ඔය අනිකුත් ග්‍රහලෝක වලට වෙලා තියෙන සමහර ඒවාට එහෙම තමයි ඒවයිතු ජීව ශක්තිය නිර්මාණය වෙන්න පුළුවන්. සතර මහා භූත ධර්මයෝ මනාව සකස්මක් ඇති වෙන ඕනම තැනක මේ ජීව ශක්තිය නිර්මාණය වෙනවා. ඒක අපි හිතනවා මේ මැරිච්ච මිනිහෙක් ඉපදලා ආයේ මිනිස්සයාම ඒ ජීව ශක්තියට ඇතුල් වෙලා එහෙම නෑ. ඕපපාතික වෙන ඒවා තියෙනවනේ. එතකොට ජීව ශක්ති ප්‍රමාණය කියන එක කියලා නිම කරන්න බෑ. මේ ඇඟිලි දෙකක් අතරත් ජීව ශක්තියින් මිලියන ගාණක් තියෙනවා. ඒ නිසා කවුරුත් මේ නිවන් දක්වන්න කියලා අපි මේ මහා දුවල ගිහිල්ලා මේ ලෝකේ නිවන් දක්කලා ඉවර කරන්න පුළුවන්කම නැහැ. යහපත් දිවි පැවැත්මක් සහ කැමැති කෙනෙකුට නිර්වාණ ධර්මයේ සොයන කෙනෙකුට නිවීම අවශ්‍ය කෙනෙකුට නිවන් දකින්න තමයි නිවන තියෙන්නේ. එහෙම නැත්නම් ඉතින් මේ සත්‍යය ඔක්කොම නිවන් දක්වන්න කවද්ද? නිවන් දැකීමෙන් අපේක්ෂා කරන්නේ හුදු පෙර භවයක් නැති කර ගැනීමම කියන කාරණය නෙමෙයි. එහෙම හිතන්න ගියොත් එහෙම පෙර භවයකට විසඳුමක් ලබන භවයකට විසඳුමක් මේකට විසඳන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ කියලා ඒක වැරදි කතාවක්. මොකද ධර්මානුකූලව බැලූ කල මේ පංචස්කන්ධයෙන් කිසිම යමක් ඊළඟ භවයට නොයන නිසා මේ සත්වයා නොවේ. දැන් අපිට තේරෙනවද ගිය ආත්මේ අපි මොනව කළාද කියලා? ඒ සැප දුක් වේදනා කිසිවක් තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ මතේ ඉන්න ඕනේ නැහැ. විශේෂයෙන් මේ නිර්වාණ ධර්ම අවබෝධයේ ප්‍රතිලාභය ප්‍රතිඵලය ප්‍රමුඛ කොට පවතින්නේ මේ භවයට. එතකොට මේ නිර්වාණ ධර්මයේ ඒකායන අභිප්‍රාය මිනිසයා නිවැරදි දැක්මක් සහ නිවැරදි අවබෝධයක් ඇති පුජ්‍යලේ බවට පත් කිරීම. එහෙම නැතුව හුදු ඊළඟ භවයේ මෙතනින්ම අවසන් කරන්න නෙමෙයි. මෙයා අතට ගන්නව ස්විච් එකක් අවශ්‍ය නම් සසර යන්න අවශ්‍ය නම් මෙතනම නතර කරන්න. දැන් බෝසත්වරු කියන්නේ පින්නතුනි ධර්ම අවබෝධය කරගත්ත අය. නමුත් ඒ උත්තරමිය සසර සැරිසරනවා. නමුත් උත්තමයන්ට පුළුවන් නිරෝධ සමාපත්තියෙන් පහන සංඥාවට ගිහිල්ලා පෙර භවයක් අල්ලන්නේ නැතුව පහනක් නිවි ගියක් වෙන්නත් පුළුවන්. නමුත් අදිෂ්ඨානයක් කළොත් Tamanට ඇති තාක්කල් බුදු කෙනෙක් වෙන්නත් පුළුවන්, අග්‍ර ශ්‍රාවක වෙන්නත් පුළුවන්, මහා ශ්‍රාවක වෙන්නත් පුළුවන්. කුමන පසේ බුද්ධත්වයක් වෙන්න පුළුවන් ලබාගෙන සසර ඕන තරම් යන්න පුළුවන්. Tamanට සංසාරේ ශෝක හරිම ශෝක කියලා හිතෙනවා නම් අවසාන සත්‍යයක් නිවන් දකින්නකම් ඉන්නත් පුළුවන්. මම ලංකාවේ එක මහත්මයෙක්ගෙන් අහලා තියෙන ඔය ප්‍රශ්නේ මහත්මයා කියනවා මම නිවන් දකින්නේ නෑලු. එයා කියනවා මම මේ ලෝකේ පෘථු විශ්වයේ ඉන්න අවසාන සත්‍යය නිවන් දකින්නකම් මම විශ්වයේ ජීවත් වෙන්න ඕනලු. ඉතින් එහෙම ඉන්න අය කැන්සර් එකක් එහෙම හැදුනට පස්සේ හොඳට වියෝ දුක එහෙම ටිකක් භුක්ති විඳින්නට ලැබුණොත් ওই කතාව ඊට වඩා වෙනස් විදිහක ආයි කියන්න පටන් ගනී. එහෙම ඕන තරම් අය ඉන්නවා ඒ කතාව වෙනස් කරපු උදවිය. එක්තරා යුගයකදී කාලයකදී හිතෙනවා නිරෝගී කම නිසා ඇති වෙන මදය කියන්නේ නෝවට තමයි. ධන මානය නිසා ඇති වෙන මදය අපිට මොනවයින් අඩුවක්ද?
දැන් එක තරුණ පුතෙකුත් කියලා තිබුණා තමන්ගේ තාත්තට මේ බුදුහාමුදුරුවෝ ජීවිතේ දුකයි කිය මේ කෑ ගහලා තියෙන බොරුනේ. ජීවිතේ හරි සැපයිනේ. ඒ තාත්තා මට හිමින් සැරේ කතා කරනවා. හාමුදුරුවනේ අපේ පුතා මෙහෙම කියනවා. මොකද අපේ දරුවන්ට අපි දුක පෙන්නලම නැහැ. ඒගොල්ලෝ අඩුම තරමේ දන්නේ මේ තාරපාරේ රස්නේවත් දන්නේ නැහැ. ඒකයි ඔය. ඉතින් මට හිතෙනවා අපේ පුතාලා ටිකක් අපි විඳ දුක් වලට ටිකක් පාත්‍ර කරලා හැදුවනම් කමක් නැහැ. ඒක සිද්ධාර්ථ කුමාරයා වගේ යම් කිසි දවසක තේරුම් ගනි. අන්න එතකොට මට තේරුණා ඇත්තටම සිද්ධාර්ථ කුමාරයාත් මහල්ලේ ඔලෙඩෙක් මලමිනියක් දකින්න නැතුව ඉන්නේ ඇති. අනිවාර්යයෙන්ම. එහෙම ඉන්නේ නැති පරිසරයක් හදලා තිබුණා. එවනම් පින්නතුනේ අපි ප්‍රධාන સિદ્ધාන්ත ටික හොඳට තේරුම් අරගෙන දැන් නිවන් හොයාගෙන යනවා. මොනවද? දැන් කොච්චර නිවන හොයන්න ගියත් අපිට මතක් වෙන්න ඕන හැඩයක් නැහැ. වර්ණයක් නැහැ. දිශාවක පවතින්නේ නැහැ. ඒක උපදින ධර්මයක් නෙමෙයි. ඒක පවතින ධර්මයක් නෙමෙයි. ඒක මැරෙන ධර්මයක් නෙමෙයි. ඒක වට කරන්න, කොටු කරන්න පුළුවන්, අයිති කර ගන්න පුළුවන්, සොරුන්ට ගන්න පුළුවන්, වෙනස් කරන්න පුළුවන් ධර්මයක් නොවේ. ඒක සංකල්පිත කරන්න පුළුවන් ධර්මයක් නෙවෙයි. නිවන සංකල්පයක් කරන්න බෑනේ. එතකොට කියයි මොකෝ බැරි සායනාංශ මේ අපි දැන් මේ අපි ඔක්කොම ඉන්නේ නිවන සංකල්පයක් කරගෙන. ඒ කියන්නේ සංකල්පයක් වශයෙන් තැනකට වෙලා වාඩි වෙලා මෙහෙම කල්පනා කරලා හදනවා මෙන්න මේකයි නිවන කියලා. දැන් අපිට ඕනම දෙයක් සංකල්පිතව කරන්න පුළුවන්. තමන්ගේ දියුණුවක්, ආර්ථිකයක්, රටාවක්, චිත්‍රයක් ඕනම සංවිධානයක් අපි හදන්නේ කොහොමද? සංකල්පයක් නිර්මාණය කරලා තමයි හදන්නේ. මෙන්න මේ වගේ සංකල්පයක් තියෙන්නේ අපේ මේ වැඩසටහනේ කියලා කියන්නේ ඒකයි. එතකොට නිවන සංකල්පයක් කරන්න බෑ. ඒ කියන්නේ තැනකට වෙලා වාඩි වෙලා මෙහෙම හිතලා නිවන කියන්නේ මෙන්න මේ වගේ කියලා කල්පිත කරන්න බෑ. එහෙමනම් අපි හොයන්න නිවන මොකක්ද කියලා උන්න තේරුම් කරගන්න ඕන. ඊට පස්සේ තර්කයක් කියනවා නිවන කියන්නේ ඇති දෙයක්ද නැති දෙයක්ද? සායනාංශ මතක් කරපු විදියට නම් නිවන කියන්නේ නැති දෙයක්. තර්කානුකූල බැලූ කල ඒ රූපයක් නොවේ නම්, හැඩයක් නැත්නම්, තැනක පවතින්නේ නැත්නම්, උපදින එකක් නොවේ නම්, මැරෙන ධර්මතාවයක් නොවේ නම්, පවතින එකක් නෙමෙයි නම්, උපකල්පනයේ සංකල්ප කරන්න බැරි නම්, උදාහරණ දක්වන්න බැරි නම් නිවන නැති දෙයක්. එහෙනම් නැති දෙයක් හොයලා වැඩක් නැහැ. ඒකයි වෙනතුනේ ලෝතර බුදු කෙනෙක්ගේ මේ සොයා ගැනීම අద్භූත ආශ්චර්ය ධර්මයක් බවට පත්වන්නේ. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී ඔන්න ඔය වගේ හොඳ නුවණට ආපු තාර්කාන්විත බුද්ධියක් තිබුණු බ්‍රාහ්මණෙක් ඇවිල්ලා මේ හිමින් සැරේ බුදුහාමුදුරුවෝ එක්කෝ මේකට උත්තර දී ගන්න බැරි වෙයි නැත්තම් උත්තරයක් දෙයි කියන බලාපොරොත්තුවෙන් හොඳ ප්‍රශ්නයක් අහුවා ඇවිල්ලා. මොකක්ද දන්නවද ප්‍රශ්නේ වෙනවත් නැහැ. බුදුරජාණන් වහන්සේ ඔය නිවන තියෙන්නේ කොහෙද? දැන් මෙතෙන්දී අපි කියලා දුන්නත් දිශාවක් නැහැ කියන කතාව. හැබැයි හැමතිස්සෙම මේ කතාවම කතා කරන්නේ නැහැ. මොකද සංකල්පයක් නෙමෙයිනේ. බුදු කෙනෙකුට ඒක විවිධ උදාහරණ උපහරණ එක එක වෙලාවට යොදන්න පුළුවන්. පින්නතුනුත් මේ දේ ගෙදර ගිහිල්ලා අධ්‍යයනය කරලා බලන්න. ඒ කාලේ ලයිට් විදුලි බබළු තිබුණේ හැම විටම තෙල් පහනක් දැල්වීම තමයි තිබුණේ ආලෝකයට. නිරන්තරයෙන් ළඟ පාත සුවඳ තෙල් වලින්
තෙල් පහනක් දැල් වෙනවා. ඒකෙන් සුවඳකුත් හමනවා. ඒ වගේම පරිසරෙත් පිරිසිදු වෙනවා. මේ අපේ තියෙන වෛරස් රෝග වුණත් නැති කරලා දානවා. ඒකට බුදුහාමුදුර ළඟත් තිබුණු පහනක් තිබුණා. ඒක දැල්ලක් තිබුණා. දැන් රහතන් වහන්සේලා කොහෙද වැඩ ඉන්නේ? එහෙම නැත්නම් නිවන කොහෙද පවතින්නේ කියලා තමයි මේ අහන්නේ. බලන්න මගේ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ අපේ ගෞතම බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ ප්‍රඥා අධික බුදු කෙනෙක්. ඒ කියන්නේ මේ යුගයේ තමයි මේ විශිෂ්ට උපහරණ නිදර්ශන හොඳට දකින්න පුළුවන් මේ බුදුහාමුදුරන්ගෙන් අපිට. මේ බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට තියෙන පහන දැල්ලා අතින් නිව්වා. තේරුණා නේද? ළඟ තියෙන පහන දැල්ලා අතින් මෙහෙ වනලා නිව්වා. නිවලා කිව්වා මේ දැල්ල කොහෙද පවතින්නේ කොහාටද ගියේ? අන්න ඒ රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. සුතුපටු කතාවක්ද ඔක? දැනුමට නම් ගත්තාම හරි සරලයි. ඒක කිමිදිලා බලන්න ඕනේ. ඒකේ තියෙන සත්ත්වමහා සාගරය වගේ දෙන්නත් මේකේ බරපතලකම අවබෝධ කරගන්න. මේ දැල්ල කොහෙද ගියේ? අන්න එහි වැඩ ඉන්න රහතන් වහන්සේලා. ඔහුත් බලාපොරොත්තු වෙන්නේ නැති රහතන් වහන්සේලා වැඩ ඉන්න තැනක් නැහැ කියලා කියයි කියලා. එහෙම නෙමෙයි කෙනෙක්ගේ අවබෝධය ඇති කරවන්න පුළුවන් කුමන ආකාරයටද? ඒ ආකාරයට ඒ මොහොතේදී ධර්මය දේශනා කිරීමේ කුසලයේ බුදු කෙනෙක් සතුව පවතිනවා. ඒ වගේම ආර්ය උත්තමෙක් කරා පවතිනවා. මේක ගෝචරයිද ඔයත්තන්ට? මේ සමස්ත ලෝකෙම මම අහන්නේ පින්නතුනි මේක පහන් නෙවුවා. නෙවුවට පස්සේ ඒ දැල්ල කොහාටද ගියේ? කොතනද තියෙන්නේ? අන්න එතන තමයි රහතන් වහන්සේලා වැඩ ඉන්නේ කියලා දුන්න. බලන්න පින්නතුනි අහපු ප්‍රශ්නෙට කෙලින්ම මම දකින්නේ මිනිස්යාව නිකන් කුළු ගෙඩි පහරක් ගහලා දැම්මා වගේ උත්තරයක්. ඒක මිනිස්සයා මං හිතන්නේ ආයි ඊට වඩා ප්‍රශ්නයක් නම් අහන්න නැතුව ඇති. ඉතින් ඔබට වටහා ගන්න තියෙන්නේ අන්න ඒ දේ තමයි. ඉතින් ඔබ පුළුවන් තරම් තමන්ව තනියෙන් සම්මර්ෂණය කරන්න ඕන. හොඳයි මේ පහන් දැල්ල කොහාටද ගියේ කියලා අපි සම්මර්ෂණය කරමු ටික වෙලාවක්. අනිකුත් ධර්ම කරුණු අමතක කරලා දාලා එකක් බලන්න යන්න හොඳ නැහැ. එකක් බලද්දී අනිත් සියලු ධර්ම කරුණු වලටත් ගැළපෙන විදියට ඒක බලන්න අමතක කරන්න එපා. හොඳට මතකේ තියාගෙන අනිත් ධර්ම කරුණු වලටත් ගැළපෙන්න ධර්මය මෙනෙහි කරන්න ඕන. හොඳයි දැන් පින්නතුනි අපි ඒක ගැන හොඳ විදර්ශනාවක යෙදෙනවා. තවත් අපිට ගිහිල්ලා මේක පහනක් දැල්වගෙන වරින් වර පත්තු කර වරින් වර නිවනිවත් ඕක පොඩ්ඩක් බලන්න පුළුවන් ටික දවසක්. ඒක තමයි වැදගත්. මේ අධ්‍යයනය සිද්ධ කරනකොට අපිට තවත් ඥාන පහළ වෙනවා, දර්ශනය පහළ වෙනවා. පිළිතුරු මා ධර්මයේ අධ්‍යයනය කරන කාලවල වලදී ඔය වගේ කොයිබ හරි ක්‍රියාකාරකමක් දුටුවොත් මම මේක කියන්නේ නැහැ කාටවත්. මොකද ඒ ඉන්න භික්ෂුන් වහන්සේලාවත් ගිහියවත් ඕවා ඔහොම දෙයක් කරනෝ දැක්කොත් එහෙම එක්ක පිස්සු කියලා හිතනවා නැත්තම් ඒක අවඥාවෙන් බලනවා. ඒ නිසා වෙනතුනි මම කාටවත් කියන්නේ නැහැ. මම මේක හොරෙන් තමයි ඒක කරන්නේ. ශාසන ඉතිහාසයේ යම් රහතන් වහන්සේ කෙනෙක් මෙන්න මේ විදියට දැන් මලක් දිහා බලාගෙන ඉඳලා රහත් වුණා කියලා තියෙනවා. මොකක් කරන්නේ? ඒ වගේම නෙළුම් මලක් ගෙනල්ලා ඉවරලා කාමරේ තියලා ඒක දිහා හැමදාම බලාගෙන ඉන්නවා සතියක් විතර.
එකම මල දිහා. මොකද මම අහලා තියෙනවනේ මෙහෙම නෙළුම් මල දිහා බලන් ඉඳන රහත් වුණා. එතකොට රෙදි කෑල්ලක් පිරිමැදලා රජු හරණම් කියලා මාත් කර වැඩේ සුදු රෙදි කෑල්ලක් හොයාගත්ත අර පාන්සුලකට හම්බෙච්ච එක. ඒක පිරිමැද මැද හැමදාම අයිනක එල්ලලා තියෙනවා. ඇයි මේ සමාජය නොකරන්නේ? අපි ඒව කරලා තමයි පින්නතුනේ අපිට ධර්මයේ තෝරගන්න මඟ පෑදුනේ. එතකොට මෙවැනි අධ්‍යයනයන් සමුදායකින් අපි උපමට්ටම් වෙලා හිටියාම යම්කිසි සජීවී ආර්ය ශ්‍රාවකයෙකුට අපිව ගන්න ගොඩාක් පඩි නගවන්න දෙයක් නැහැ. මේ ළඟම පඩියට අපි ඇවිල්ලා ඉන්නවා වගේ තේරිලා අපිට ඊළඟ ගැටලුව ලිහලා දීපු ගමන් මෙතෙන්ටපත් වෙනවා. අර ගොඩාක් දුර ඉන්න කෙනෙකුට පාර කියනවා වගේ නෙමෙයි මේ ළඟම ඉන්න කෙනෙකුටනේ අපිට කියන්න පුළුවන් දුරකසනේ විසන්ධි කරන්න එපා. ඔහොම තියාගන්න. ඔයා මේ ළඟම ඉන්නේ. එයාව ගන්න ලේසි අපිට. හැබැයි ඉතින් ගොඩාක් ඈත මැදවත් ඉන්නේ ගන්නකොට කොච්චර පාර කියන්න වෙනවද? කොච්චර බලන් ඉන්න වෙනවද? එසා අපි පුළුවන් තරම් ආර්ය භූමියට සමීප වෙලා සිටියෝ. ඒක ඊළඟ ආත්මයකදී වෙන්න පුළුවන්. උපතකදී වෙන්න පුළුවන්. මේ ආත්මයේදී වෙන්න පුළුවන්. ගන්න හරි ලේසි. ධර්මයට ගන්න හරි ලේසි. ඒ නිසා ගොඩ නැගිලා ඉන්න ඕන. ධර්මයට සමීප වෙන්නේ ධර්මයේ දැනගත්ත පමණට නෙමේ ධර්මයේ ප්‍රායෝගික කරගත්ත තරමට. ධර්මයේ සම්මර්ෂණය කරගත්ත තරමට. ධර්මානුකූලව තමන් හැඩගස්වා ගත්ත තරමට වෙනතුනේ. ලෝභ ද්වේෂ මෝහ වලින් මනස ගලවා ගත්ත තරමට තමයි තමන් ධර්මයට ලං වෙන්නේ. අපි ගැටෙන මිනිස්සුත් එක්ක ගැටුන්නේ නැහැ. අතහැරලා දැම්මා. ඇලෙන තැන්වලත් එක්ක ඇලුනේ නැහැ. අතහැරලා දැම්මා. විවිධ ලෞකික මානසික ස්වરૂප තිබුණා. ඒ හැම දෙයකම නිෂ්ඵලතාවයක් දුටුවා. ඒවා කෙරෙහි කලකිරීමක් ඇති වුණා. බුදු වදන බුදුරජාණන් වහන්සේගේ දර්ශනයම කිමයි කියලා සොයන්න සිත් පහළ වුණා. ඒක මං හිතලා කරපු දෙයක් නෙමෙයි. ඇත්තටම සංසාර පුරුද්දකට වෙච්ච දෙයක්. සංසාර පුරුදු ගතිය ඇතිව උපදිනවනේ නේද සමහර අය. එහෙම වෙච්ච දෙයක් ඇතේ. ඉතින් ඒ සංසාර පුරුද්දකට තමයි මේ බණ කියන්නේ සංසාර පුරුද්දකට. ඉතින් පින්නතුනොත් කල්පනා කරලා බලන්න ඕන ධර්මයේ මේ විදිහට අධ්‍යයනය කරන්න ඕන. එතකොට එවිට තමයි ඔබේ ප්‍රඥාව මුදුන්පත් වෙලා ධර්මය දැනගන්න බෑ ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. යදා පඤ්ඤාය පස්සති. දැන් අපිට ගමනක් යන ගමන් ලස්සනට අඹ හැදිලා තියෙන අඹ ගහක් අපිට පේනවා. අපි දන්නවා අඹ වර්ග වල විවිධ රස කියලා. සමහර ඒවා ඇඹුල්, සමහර ඒවා කොහු අඹ, සමහර ඒවා පැණි රසයි, සමහර ඒවා එක එක රස තියෙන එක එක අඹ වල. දැන් අර ඈත තියෙන අඹ ගහයි අපි අහුවොත් ඒකේ රස මොනවද කියලා කියන්න පුළුවන්ද? කියන්න බෑනේ. ඒ අඹ වර්ගයේ රස මොකද්ද කියලා දන්නේ නැහැ. ඒක ඒ පළාතේ අඹ වල හැටියට ඒකේ රස වෙනස් වෙන්න පුළුවන්. ආන් මේ වගේ පිළිතුරු ප්‍රත්‍යක්ෂ කටයුතු ධර්මතාවයක් දැනගන්න බෑ. ඒ නිසා නිවන ගැන කාටවත් දැනගන්න බෑ. ඒක ප්‍රත්‍යක්ෂ කටයුතුයි. දුක දුරු වීමම තමයි පින්වත්නි නිවන.
දුක හැර අන් දෙයක් දුරු වීමට නැත. දැන් අපි කලින් කතා කරපු දේවල් සහ මේ කතා කරන දේවල් ගායි ගැලපෙනවද කියලා හොඳට බලන්න. ආයිනාසාර මුලින් කතා කරපු හැඩයක් නැති කතාවයි පහනේ දැල්ල ගියපු දිහාවයි එක මේක ගැලපෙනවද නැද්ද? ඊළඟට දුරු වෙනවා නම් දුරු වෙන්න තියෙන දුකමයි කියන මේ කතාවත් එක්ක බලන්න කොයි බහරි නොගැලපීමක් තියනවද කියලා. මේ ගලපලා මම හදලා කියන්නේ මොකද ඒක ඉබේම ගලාගෙන එනවා. මේ ප්‍රත්‍යක්ෂතාවයක් තුළදී සිදුවන සිද්ධි දහමයක් ඒක. කොයි බහරි නොගැලපීමක් තිබුණොත් කියන්න ගායනා අරක ගැලපෙන්නේ අරකට එක්ක. දැන් මම දකිනවා මේ රටේ ඉතාම ජනප්‍රිය ස්වාමීන් වහන්සේලා ඉන්නවා ප්‍රත්‍යක්ෂ කටයුතු නැහැ. දායකයන්ට තේරෙන්නෙත් නැහැ. දායකතුල් මත් වෙලා ඉන්නේ. අගදී මුලට ගැලපෙන්නේ මුලදී අගට ගැලපෙන්නේ. සම්ප්‍රදායට ධර්ම දේශනා කරනවා සමහරලාට උන්වහන්සේට තේරෙනවා උන්වහන්සේ කියන එක ගැලපෙන්නේ නැහැ කියලා. නමුත් උන්වහන්සේ ඒක වහලා ලස්සනට කියනවා. ඉතින් අපිට පොඩි සිනහාවක් පහළ වෙනවා. උන්වහන්සේ හරි මේක දැනගත්තනේ. අරකට මේක ගැලපුන්නේ මේකට ඒක ගැලපෙන්නේ නැහැ කියලා. කමන්නේ. ඒක තමයි දැනුමින් පොතෙන් බණ කියන්න කියොත් සිද්ධ වෙන දේ. නමුත් වෙනතුනේ අවබෝධයෙන් ධර්මයේ දේශනා කරන කෙනෙකුට ඒ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. ඒ ප්‍රඥෙක් ඒක දිහා අහගෙන බලාගෙන හිටියත් කොච්චර හිටියත් අගට මුලට අග මැද නොගැලපීම් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ හැම දෙයක්ම ලස්සනට ගැලපීමක් ඇති කරනවා. එමන පිනොදෙන දුරු කරනවා නම් දුරු කරන්න තියෙන දුකයි. දුක දුරු කරන්න තියෙන්නේ. මොනවද දුක? මොනවද දුක පින්වත්? සංඛාරා පරමා දුක්ඛ. මොනවද සංඛාර කියලා කියන්නේ? අපේ මනසට ඇමිනෙන ඉඳුරන්ට ඇමිනෙන වදින සමීප වෙන ලන් වෙන ඕනම දෙයක් මොනෝ ගණේටද අපිට ගන්න පුළුවන්? අන්න සංඛාර ධර්මයන්ට ගන්න. ඒක ඇලීම් වෙන්න පුළුවන්, ගැටීම් වෙන්න පුළුවන්, මොනම හරි ප්‍රභේදන වෙන්න පුළුවන්, මොනම හරි ස්වરૂපයක් ගන්න වෙන්න පුළුවන්, මොනවා හරි දෙයක් ඇමිනෙනවා නම්, පැටලෙනවා නම් ඇයිලා ඒවට කියන්නේ සංඛාර. සංඛාර පරමා දුක්ඛ. දුක දුරු කිරීම තමයි නිවන. දුක හැර වෙනාන් දෙයක් නම් මේකේ දුරු වෙන්නට නැත. මේ පොඩි වදනක් නෙමෙයි. හරි ගැඹුරින් තේරුම් ගත්තොත් තාම ලොකු ගැඹුරු අධ්‍යයනයකට මඟ පාදන තැනක්. අප ළඟ තියෙන දුක් අපිට හඳුන ගන්නයි තිබෙන්නේ. ඊළඟට ප්‍රියන ප්‍රශ්නේ තමයි ඇයි අපි දුකේම එළඹගන්නේ? පළඟැටියා අර ලාම්පුවට පනිනවා වගේ මේ සත්වයා දුකේම පටලැන්නේ ඇයි? අන්න පින්වත්නි, අන්න ප්‍රඥාව, අන්න සම්මා දිට්ඨිය, අන්න සම්මා සංකප්පේ අවශ්‍ය තැන. ඒක කියන්නේ දැනුවත් බව නැතිකම කියලා. ලස්සන කතාවකින් බුදුහාමුදුරුවෝ මේ කතාව පෙන්නලා දීලා තියෙනවා. එක්තරා විශාල වැවක් තියෙන ගමක ගොවියෙක් ඉන්නවා.
ඒ ගොවියා තමයි බෝසතාණන් වහන්සේ. ආගන්තුක පිරිසක් ඒකට ඇවිල්ලා වතුර නානවා. මේ ගම් පළාතේ ඉන්න මේ ගොවියා මේ ගැමියා හොඳට දන්නවා මේ ගමේ වැවි ඇලි දොලේ අනතුරු තියෙන තැන් ඒවා හොඳට දන්නවා. ඉතින් මේ ගොවියා මේ වැවට ඇවිල්ලා දුර පළාත් වලින් ඇවිල්ලා නාන අය දුටුවාම හනික දුවල ගිහිල්ලා බොහොම අනුකම්පා සහගත දැහැමි හොඳ ගොවියෙක් ගැමියෙක් නිසා දුවල ගිහිල්ලා කියන දරුවෝ ඔය වැවේ නාන්න එපා. දැන් දියමුන් ගානවා කරණම් ගානවා අපි මූදෙත් නාලා තියනවා අංකල් අපිට ඕවා දාලා නැහැ කියලා නානකොට කියනවා ඕකේ නාන්න එපා. ඒ මොකද? ඔකේ කිඹුල්ලෝ ඉන්නවා. ඔගේ මිනිස්සු කනවා අරගෙන ගිහිල්ලා. ඉතින් මේ වදන අහන ප්‍රඥාවන්ත පිරිස හනික ගොඩ වෙනවා. නමුත් මේ දියමුන් වලට ගොඩාක් ලැබි යෞවනය තීරණය කරනවා. ඔය අංකල්ගේ බොරුවක් වෙන්නේ නැති. කිඹුලෙත් යා මොකෙක්වත් මේ හරිය පේන්නේ නැහැ අපි නාමු. මොකද කිඹුලා එන්නේ විසිල් ගහලානේ. ඉතින් ඒ නිසා මේ කිඹුලෙක් නෑ අපි මේකේ නාමු. ඉතින් මොකද වෙන්නේ අර ඉන්න අයට අනුතරකට භාජනය වෙන්න සිද්ධ වෙනවා. ප්‍රඥාවන්තයෝ බේරෙනවා. මෙන්න මේ වගේ තමයි බුදුහාමුදුරන්ගේ වදන. මේ සංසාරේ දුක් ටික පෙන්නනෝ නිර්වාණයේ වටිනාකම පෙන්නනෝ මේ නිවන් අවබෝධ කරගෙන එන පිරිස ගොඩවීම පිරිස හැටියට සැලකනවා. මේ නිර්වාණ ධර්මයේ මගහැර දාලා ඉන්න පිරිස අර දියබුංග ගහ නාපු නොයික් මුණු ළමයි ටික වගේ වෙනවා. ඉතින් ඔය ඉන්න එක්කෙනෙක් ඔන්න අරයි යනකොට තමයි අනිත් කට්ටිය බය වෙන්නේ. අන්න ඒ වගේ ජීවිතේ සමහර අයට දුක ප්‍රත්‍යක්ෂ වෙනතුරු වැටහෙනතුරු මේ සංසාරයේ දුක බව තේරෙන්නේ. පිනතුනේ මේ බෝසත්වරයෙක් එහෙම නැත්නම් මේ නිවන් අවබෝධ කරගන්න කිට්ටු වෙන කෙනෙකුට පේන්නේ හැම පැත්තෙම අපිට හරියට අර උල් ටිකක් ආයුධ ටිකක් අපිට ඉලක්ක කරගෙන ඉන්නවා වගේ හැම පැත්තෙම දුක නැමැති දේ අපිට පැමිණෙන්නට ඉඩ තිබෙනවා කියලා පේන්න පටන් ගන්නවා. වට කරගෙන පහර දෙනවා වගේ හැම පැත්තෙම. එතකොට මේ ගිහි ජීවිතය කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ හැම ගහපු හරකෙක් වගේ කියලා. ගිහි ජීවිතේ ලැබෙන සැපයක් තියනවද මම දන්නේ නැහැ. හැම ගහපු හරකෙක් වගේ කියලා තමයි බුදුරජාණන් වහන්සේ උපමා කරලා තියෙන්නේ. ඇයි මේ හැම ගහපු හරකෙක් වගේ කියලා අපිටත් ඒ කාලේ එහෙම දැනුණා. ඇයි හැම ගහපු හරකෙක් කියලා කියන්නේ? දැන් මේ හරකා ගොඩ හිටියොත් කෘමීන් මේ සත්තු කනකොට වේදනාව. අපි දන්නවනේ මොකක් හරි රෝගයක් හැදිලා හැම නැති වෙලා ගියොත් එහෙම නැත්තම් මොනවාරි හේතුවකින් එයාගේ හැම ඉවත් වෙලා ගියොත් හැම ගහපු හරකෙක් කියලා කියනවා. එතකොට මේ හැම ගහපු හරකට දැන් බලන්න ගොඩ ඉද්දි මොනතරම් වේදනාවක්ද ඒක. ඉතින් පින්නතුනි මම දැකලා තියෙන ඔය මේ තුවාල වෙච්ච හරක් ගෙහෙම කාක්කෝ ඇවිල්ලා හරකට පන තීදී යා තනකොළ ගද්දි කාක්ක මස් කැදලි ඇදගෙන කනවා මම දැකලා තියෙනවා. පුදුම මේ ජීවිතයක් ආදේශ වෙනවා ටක් ගාලා මට ඒක මගේ ජීවිතේ වගේ මට වේදනාව දැනෙලා තියෙනවා ඒ කාලේ. ඒක එතකොට තේරුම් ගන්නවා. ඉතින් පිටුතුනේ මේ හරකා ගොඩ හිටියොත් කුරුල්ලෝ පැස්සු කනවා. ගහකට හේතු වුණොත් ගහේ ඉන්න සත්තු කූඹි කනවා. බිම läග්ගොත් බිම ඉන්න කූඹි කනවා. වැලියට ඇරෙනවා වේදනාවටපත් වෙනවා. බේරෙන්නෙම නැති තැන ගිහලා මෙයා වතුරට පයින්නවා.
වතුරට පැනනම් මොකද වෙන්නේ? වතුරේ ඉන්න මාළු ටික ඇවිල්ලා කනවා. දැන් බලන්න ඔබට හිතන විදිහට මේ සතාට පිළියමක් ඇත්තෙම නැහැ. පිළියමක් ඇත්තෙම නැහැ. එහෙමනම් අපිට බුදුහාමුදුරන්ගේ බුදුමග ඇරෙන්නට මේ ලෝකයේ කිසිම තැනක පිළියමක් නැහැ. හැම තැනින්ම වේදනා පැමිණීමට නියමිතව තිබෙනවා. හැම තැනින්ම දුක්ඛ දෝමනස්ය පැමිණීමට නියමිතව තියෙනවා. රෝග බිය පැමිණීමට නියමිතව තියෙනවා. මරණ බිය පැමිණීමට නියමිතව තිබෙනවා. සුනාමි වුණත් පැමිණීමට නියමිතව තියෙනවා. යුද්ධ වුණත් පැමිණීමට නියමිතව තියෙනවා. ඉඩෝර වුණත් පැමිණීමට නියමිතව තියෙන හැම දෙයක්ම පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ නිසා වෙන්න අපි ප්‍රඥාවන්ත කෙනෙකුට මේක තේරෙන්න ඕනේ. ඉතින් ප්‍රඥාව දුර්වල නම් හිතෙන්නේ ආපෝ තාම පැමුණුන්නේ නැහැ නේ හාමුදුරනේ. මොකටද නිකන් පැමිණීමට නියමිතව තියෙනවා කියලා අපි දුක් විඳින්නේ. තාම ඉතින් ආවේ නැහැ නේ. ඉතින් අපි කලබලයක් නැතුව ඉඳිමු සුනාමි එනකන් කියලා. ඒක හරියට අර කිඹුල කනකම් බලන් ඉන්නවා වගේ වෙන. එතකොට මේ ප්‍රමාද වැඩි නේ. එතකොට ප්‍රමාද වැඩි. අපි කලින් මේ සියල්ල තේරුම් අරගෙන සූදානම් වෙන්න ඕන. ප්‍රධාන මානසික ස්වභාවයක් තියෙනවා. මේක සලකන්නේ අපේ හද මණ්ඩලයේ ඇනිච්ච උලක් හැටියට. මොකද්ද මේ උල? ඒ තමයි අපි ළඟ තියෙන පින්වත්නි මමත්වය. ඒක තමයි මමත්වය. මෙන්න මේ උල ගලවලා අයින් කරනකම් මේ මහා දුක්ඛන්දරාව ගලවලා අයින් කරනවා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ මේක ගලවලා අයින් කරනකම් මනුෂ්‍යයාට කොයි ඉරියව්වෙ හිටියත් වේදනාව විඳින්න වෙනවා. මේක කකුලේ ඇනිච්ච උලකට වඩා වේදනාව දෙන දෙයක්. දැන් කකුලේ උලක් ඇනලා තියෙද්දි අපි හිතනවා දැන් මේකේ උලක් නැහැ කියලා. වේදනාව අඩු වෙනවද? අඩු වෙන්නේ නැහැ. උලක් තියෙනවා කියලා හිතනවා. ඒත් අඩු වෙන්නේ නැහැ. උල අයින් කරන්න ඕන කියලා හිතනවා. ඒත් අඩු වෙන්නේ නැහැ. උල අයින් කළොත් පමණයි සහනය ලැබෙන්නේ. ඒ වගේ මෙතන මමෙක් නැහැ කියලා හිතනවා. ප්‍රශ්න අඩු වෙන්නේ නැහැ. මමෙක් නැහැ කියලා හිතුවට. මමෙක් ඉන්නවා කියලා හිතනවා. ප්‍රශ්න අඩු වෙන්නේ නැහැ. මමත්වය උදුරා ඉවත් කරන තුරු. මේක ඉවත් කළ යුතුයි නේද කියලා හිතනවා. ඒත් මේ ප්‍රශ්න ඉවරයක් නැහැ. ඉවත් කරන තුරුම මුලින්ම මම පින්නතුන්ගෙන් අසා දැනගන්නට කැමතියි. ඔබ හඳුනාගෙන තිබෙනවාද ඔබේ මමත්වය කියන එක? මමංකාරය, මමත්වය, සකීය, සක්කාය, මේ මගේ කය ආත්මය කියලා ගන්නා වූ ස්වභාව ලක්ෂණයක්, ධර්මතාවයක් තියෙනවා. එතනින් තමයි ඇවිස්සෙන්නේ. මම ඒක දකින්න එක විදියක පින්නතුනේ මේ බෙර ඇහැක් වගේ කියලා. සක්කාය කියන ස්වභාවය බෙර ඇසක් වගේ. බෙර ඇස කියලා කියන්නේ අර හමින් හදලා තියෙන නේ බෙරය.
එහෙම උදාහරණයකට දක්වන්න හේතුව තමයි දැන් මේකට කෝටුවකින් පහර දෙනකොට ශබ්දය එනවා මේ බෙර ඇසට. අතින් හෝ කෝටුවකින් හෝ පහර දෙන විට ශබ්දය නැගෙනවා. එතකොට මේ වගේ බෙර ඇහැක් වගේ Tamanටත් තියෙනවා සක්කාය කියන ස්වභාවයක්. ඒ යාට තමයි නුඹ කියලා කිව්වහම නම කියලා කිව්වහම වේදනාව ඇති වෙන්නේ යාට. ගෞරවාන්විත වචනයකින් කතා කරාම හරි සන්තෝෂයක් ඇති වෙනවා. ගෞරවාන්විත නොවන වචනයකින් කතා කළාම හරි දුකක් දැනෙනවා. ඉතින් මමත්වයේ සතුටු කර කර ඉන්නවා. නමුත් වේදනාවල් වල කෙලවරක් නැහැ. ඒකත් එක්තරා සැප විඳීමේ ක්‍රමවේදයක් තමයි. යුරෝප රටවල් වල එහෙම තියෙන ක්‍රමවේදේ සම්පූර්ණයෙන් හැදිලා තියෙන්නේ මමත්වය නැති කරලා සන්තෝෂ වෙන ස්වභාවය නෙමෙයි, මමත්වය සතුටු කරමින් හැමතිස්සෙම පරිස්සම් වෙනවා, හැමතිස්සෙම සොරි කියනවා, හැමතිස්සෙම තෑන්ක්ස් කියනවා, හැමතිස්සෙම මල් ගිනිල්ලා දෙනවා, හැමතිස්සෙම සුවඳ විලවුන් ගිනිල්ලා දෙනවා, හැමතිස්සෙම රස පොජුන ආහාර ගිනිල්ලා දෙනවා. ඒව කනවා, මේව සතුටු කරලා බලනවා. පොඩ්ඩක් නැත්තම් කේන්තිච්ච යනවා. හැමෝටම කොටු ඇඳලා රූල්ස් පෙන්නලා තියෙනවා. ඒව හරියට ඉන්න ඕන. ඉතින් ඒක කැඩුවොත් එහෙම ඉවරයි. යකා වගේ තමයි. ඒව එච්චර යථාර්ථවාදී නෑ පින්නතුනේ. මමත්වයේ හැදිලා තියෙන්නේ මේමයි. ඊට අනුකූලව අනුරූපීව සිටියාම මමත්වයට හිරිහැරයක් නෑ. එතකොට අපි අපේගේ දෙන්නටගේ මමත්වයට ගරු කරගෙන ඉන්නවා. නෝනා මහත්තයට තේ එක හදලා දුන්නත් තෑන්ක්ස් කියන්න ඕන. නැත්නම් ඉතින් ඒක මෙහෙමයි. එහෙම නැත්තම් දෙන්නම ඒ ජීවිතේට එහෙම සහයෝගයක් දෙන්න ඕන. එක්ක දෙන්නම රස්සා කරන්න ඕන. මොනවා හරි දෙයක්. එතකොට ඉතියාම මේ හැම දෙයකින්ම ගැළපීමක් තියෙන නිසා මොන ප්‍රශ්නයක් නෑ. එහෙම නෙමෙයි මමත්වය පළවාරෙන්න දුරු කරන්න අපි උත්සාහ කරනවා. එතකොට පෙනුතුනේ මේ ලෝකේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. අන්න ඒ විට අපිට මේ ලෝකේ කොච්චර කොහොම හිටියත් වළක්වන්න බෑ. ලාභෝ අලාභෝ යසායස නින්දා ප්‍රශංසා සැප දුක මේ සියල්ල අපිට වළක්වන්න බෑ. එනවා මෙන්න මේ හැම දෙයකින්ම නොසැලෙන මනසක් ඇති වෙනවා මමත්වය උදුරා දැමුවොත්. අපි මමත්වයට බර වෙන එක අඩු කරන්න ඕන. තේරුණා නේද වෙනතුනේ? මමත්වයට බර වුණා නම් මම අද මෙතන නැහැ. ගැටෙන මිනිස්සුත් එක්ක ගැටේවි, ඇලෙන දේවල් එක්ක ඇලේවි, බැඳෙන දේවල් එක්ක බැඳෙන්න තිබ්බා. අද මෙතන නැහැ. මමත්වයට බර වුණා නම් මමත්වයට බර නැති නිසා, මමත්වයට බර වෙන පැත්තෙන් අයින් වෙච්ච නිසා තමයි මේ නිරෝධගාමී ප්‍රතිපදාවකට එන්නේ. දැන් ඔබට කවුරු හරි කියන්නේ සිත් වේදනාවක් දෙනවා. දැන් මමත්වයට බර වෙච්ච කෙනෙක් සහ බර නොවෙච්ච කෙනෙක් සලකන විදිය මමත්වයට බර වෙච්ච කෙනෙක් සහ බර නොවෙච්ච කෙනෙක් සලකන විදිය කෙනෙකුට චිත්ත වේදනාවක් හටගත්තා.
ඉතින් ඒ වගේ දේවල් අපිට ශාසන ඉතිහාසයෙන් ගන්න පුළුවන්. උන්වහන්සේලා කොහොමද ක්‍රියා කරලා තියෙන්නේ කියලා. මමත්වයට බර නොවීම. ඒ වේදනාව තවත් කෙනෙක් දුන්නු දෙයක් හැටියට නොසලකා ඒව තමා තුළම හටගත්ත දෙයක් හැටියට සලකලා තේරුම් අරගෙන වාසය කරනවා. ඒ පුජ්‍යල සම්මුතිය නිසා තමයි මේ ලෝකෙ මේ ඔක්කොම කලකෝලහල තියෙන්නේ. මමත් පුජ්‍යලේ, එයත් පුජ්‍යලේ. පුජ්‍යලෝ දෙන්නේ. පුජ්‍යලෝ 10 දෙනෙක්. පුජ්‍යලෝ කෝටියක්, 2 කෝටියක්. ප්‍රකෝටියක්. ඒ නිසා තමයි ගස්ටන. පුජ්‍යලෝ දෙන්නෙක් නොවේ නම් මේ ගෙදරක වාසය කරන්නේ. එහෙම නැත්නම් පුජ්‍යලෝ 10 දෙනෙක් අතර පුජ්‍යලයක් නොවන කෙනෙක් ඉන්නවා. පුජ්‍යලෝ 10 දෙනෙක් අතර පුජ්‍යලයක් නොවන කෙනෙක් ඉන්නවා. එහෙමනම් අර පුජ්‍යලත්වය පදනම් කරගෙන හිතන 10 දෙනා වගේ හිතන්නේ අර පුජ්‍යලත්වයෙන් වෙන්නෝ කෙනා. ධර්ම මාර්ගය කියලා කියන පිනතුනේ හුදෙක් ක්‍රියා කිරීම හෝ නොකිරීම හෝ නොවේ සියල්ලම තේරුම් ගැනීම. පිනතුන් දන්නවනේ ශාසන ධර්මයේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ පිනතුන් අහලා තියෙනවා ක්‍රියාවාදීකුත් නෙමෙයි අක්‍රියාවාදීකුත් නෙමෙයි කියලා. එහෙනම් ඇයි අපි එහෙමනම් භාවනා කියලා ක්‍රියාවක් ඉල්ලගන්නේ? ඇත්ත හොඳටම දන්නවා ක්‍රියාවාදිය දෙනවා ක්‍රියාව. සාමාන්‍ය මිනිස්සෙකුට මමත්වයක් තියෙන කෙනෙකුට කරන්න පුළුවන් දෙකත් ඔච්චරයි. ඔයිට වැඩි දෙයක් කරන්න බෑ. ඒක නොකර ඉන්න පුළුවන්. එහෙම නැත්නම් කරමින් ඉන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ඔය දෙක ඇරෙන්න දෙයක් නෑනේ හාමුදුරනේ. තියෙන දෙයක්. ඒක තමයි බුදුවරු පෙන්වුවේ. ඒක තමයි ලෝකෝත්තර. ඒක තමයි මනුෂ්‍යත්වය මේ මිනිස්සෙක් හැටියට තියෙන ඉන්ද්‍රියත්වය ඉක්මවා තියෙන ධර්මය. ඒකට බුදුරජාණන් වහන්සේගේ ගමන් මඟ ක්‍රියාවාදියත් නෙමෙයි අක්‍රියාවාදියත් නෙමෙයි. ඇයි බුදුරජාණන් වහන්සේ ක්‍රියාවාදයට අක්‍රියාවාදයට දැම්මේ නැත්තේ? මොකද හේතුව? ඒ දෙකේම කුමක්ද තියෙන්නේ? එකක් තියෙනවා. මොකද්ද? ක්‍රියාවාදීන් කටයුතු කළත් අක්‍රියාවාදීන් කටයුතු කළත් දක්නට තියෙන නිවනට හානි කරන ප්‍රධාන පලිබෝධයක් තියෙනවා. මොකද්ද ඔබට සිතන විදියට? මමත්වය පවතින. සක්කාය කියන ස්වභාවය පවතින. සක්කාය දිට්ඨිය පවතින වෙනවා. අපි අරමුණක් නැතිව ඉන්නකොට අපි කල්පනා කරනවා අනේ දැන් ඉතින් අරමුණක් නැහැනේ කියලා. හොඳට මතක තියාගන්න අරමුණක් නැති එකත් භාවනාවක්. සිත ඇලීම් ගැටීම් අතරට නොයා ගමන් කරන එකත් භාවනාවක්. සිත සංසුන්ව පැවතීම භාවනාවක්. ඒ ගැන කල්පනා කරලා කෙනෙක් කියන්න පුළුවන් අනේ මුකුත් නෑ භාවනාවක් දුන්නෙත් නෑ මුකවත් නෑ මේ යහගෙන හිටියා. ඉතින් යම් කිසි දැන්පත් බවක් නම් හටගත්ත මොකක් හේතුවෙන් හටගත්තද දන්නේ. ඒ තමයි සංකල්ප අඩුවීම, දෘෂ්ටි අඩුවීම, ඇලීම් ගැටීම් අඩුවීම නිසා
ඇති වෙච්ච ආධ්‍යාත්මික සංයමයේ සංවරය. ඉතින් ඒ නිසා අපි හොයන්න ඕන අරමුණු අරගෙන අරමුණුත් එක්ක ගැටි ගැටි ඉන්න ධමයක් නෙමෙයි හොයන්න ඕන. මෙන්න මෙවන් ධර්මයක් අපි හොයන්න ඕන. මෙවන් ධර්මයක් අපි හොයන්න ඕන පින්නත්. දැන් මේ ඇති කරගන්න මේ සමාධිය, මේ ඇති කරගන්න මේ සංසුන් බව බලන්න මමත්වයේ පදනම් වෙලා තියෙනවද? මේ ඇති වෙන සංයමය මමත්වය පදනම් වෙලා තියෙනවද? මමත්වයේ පදනම් වෙලා සිල් ගත්ත කට්ටිය හරි දරුණු. ඊටි රෙද්දට ගහ ගන්නවා. වාඩි වෙන තැන අල්ලගත්තොත් ඉවරයි. ඒ මමත්වයේ පදනම් වෙලා සිල් ගත්තා. ඒ වගේම 12න් පස්සේ ආහාර ගත්තොත් ඉවරයි. අනික කට්ටිය ඔළුව කනවරයාගේ. මේ මමත්වයේ පදනම් වෙලා සිල් ගත්තාම තියෙන ප්‍රශ්නය. සංසාරේ සැපයි කියලා හිතනකම් ඒ ඇත්තෝ ඒ සංසාරේ යනවා. සංසාරේ දුකයි කියලා හිතුනාම ඒ සංසාරයෙන් ඒගොල්ලෝ මිදෙනවා. ඉතින් දැන් අර බලු ආත්මෙන් අහලා බැලුවොත් කොහොමද සැපයෙන්ද කියලා හරි සැපෙන් මිනිහා ඉන්නේ. ඒ වටපිටාවේ තියෙන ඒවට බුරනවා, ඒට මේට යනවා, අර ගෙදරිනු කනවා, මේ ගෙදරිනු කනවා. ඈ අපිත් එක්කම වලිගේ වරනවා, උඩ පයින්නවා. ආරි සන්තෝෂෙන් ඉන්නේ. කුරුල්ලෙක් වුණාම යාගෙත් ඒ ජීවිතේ සන්තෝෂෙන් එන. එහෙනම් බුදුහාමුදුරුවෝ මේ කියලා දෙන නිකන් ආරෝපිත දුකක් නේ දීලා තියෙන්නේ. නෑ. බුදුහාමුදුරුවෝ ඇත්තෙම දුකයි කියලාත් නෙමෙයි කියන්නේ, සැපයි කියලාත් නෙමෙයි කියන්නේ. මේ දුකයි සැපයි කියලා හදාගන්න එක ඇතුලේ තියෙන ආරෝපිත බවක්. දුකයි කියන්නේ සංකල්පිතයක්, සැපයි කියන්නේ සංකල්පිතයක්. සාපේක්ෂිත දෙයක්. මේ ලෝකේ දුකවත් සැපවත් නැහැ. ඔබට ඒ ගැන මොකද හිතන්නේ? අර මාර කලින් කියපු ධර්ම වලට නොගැලපීමක් හරි මොකක් හරි තියෙනවද ඒකේ? ඊළඟට ආමිනුරු එතකොට දුක තමයි අයින් කරන්නද තියෙන්නේ කියලා කිව්වා නේද? ඒක එතකොට නිකන් දුක ගැන විතරයි. එතෙන්දි දුකයි කියලා කියන්නේ මේ සැපයි කියලා ගන්න එක ඇතුලේ දකින්නේ දුකක්. දුකයි කියන එක ඇතුලේ ගන්න දුකක්. ඊට පස්සේ ඕක තේරෙන්නේ නැහැ මිනිස්සුන්ට. ඔය වගේ කෙනෙක් හිටියා බුද්ධ කාලේ පසු කාලේ ඉනවා. ඒ තමයි අර මිලිඳු රජුරු. මිලිඳු රජුරු කියනවා ඒ දෙකම දුක නම් මට උදාහරණයකින් පෙන්නන්න කියලා. දැන් උදාහරණ ඉල්ලන ඔය මිලිඳු රජුරු. මිලින්ද ප්‍රශ්න වල දාගන්න බලුවා. එතකොට තමයි දෙන්නේ උදාහරණයට හරි. මහරජා ඔබ එක අතක ගිනි අඟුරක් තියාගන්න. අනිත් අතේ සීතෝදකයක්. සීතෝදකයක් කියලා කියන්නේ මේ සීතකරණය ගන්න පුළුවන් අයිස් කැටයක්. අයිස් කැටයක් ගන්න. එක අතක අයිස් කැටයක් මිටි කරගෙන ඉන්න ඕන. අනිත් අතේ අඟුරක්, ගිනි අඟුරක් මිටි කරගෙන ඉන්න ඕන. දැන් මේ දෙකම මිටි කරගෙන ඉන්න පුළුවන්ද? මේ දෙකම දුක දෙනව නේද අපිට? දෙකම වේදනාව දෙනවා. ගිනි අඟුරක් තියාගන්න බැරි වුණත් ඔබට පුළුවන් ගෙදර ගිහලා අයිස් කැටයක් ඕන ටික තියාගෙන ඉන්න. ඔබට කොච්චර වෙලා මේක තියාගෙන ඉන්න පුළුවන්ද බැරිද කියලා තීරණය කරන්න පුළුවන්. ඇත්තටම මේකත් දවනවා. ඒ නිසා සැප කියන්නේ දුකක්. සැපත් දුකක්. ඉතින් මේ සමාජ තලයේ තැන් තැන් වල සැප තියනවා කියලා හිතන එක මුලාවක්. ඉහළටම ගියපු ධනයේ සැපේ තියෙන මිනිස්සු කල්පනා කරනවා අනේ සාමාන්‍ය
දුප්පත් ගමක පැලක පවුලක ඉපදුනා නම් මං හරි සන්තෝෂෙන් ඉදී කියලා හිතනවා. එහෙම ඕන තරම් අය ඉන්නවා. ඒකට ඈත ගමක ඉන්න මිනිස්සු හිතනවා මේ පොසත් පවුලක හිටියනම් ගමක හිටියනම් හරි සැපයි කියලා. ගමේ ඉන්න මිනිස්සු හිතනවා කොළඹට ආව නම් හරි ෂෝක් කියලා. දැන් ওই කොළඹ ඉන්නේ ගම් වල හිටපු අය ගොඩක් අය. කොළඹ මිනිස්සු හිතනවා අපි ඇමරිකාවට පැනගත්තා නම් හරි. ඕස්ට්‍රේලියාවට පැනගත්තා නම් හරි. ඒකත් නිකන් ඉන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවට ගියාම මේ මිනිස්සු නිව්සීලන්ත වලට පයින්න බලනවා. එහෙන් පැනලා ඊට පස්සේ ඇමරිකාව පැත්තට පයින්නවා. එහෙන් පැනලා කොහොම ගිහලා කැනඩාව පැත්තට පැනලා අනේ මන් දන්නේ ආයරෝමක් ගහලා ඇවිල්ලා මේ ලංකාවේ කොහේ හරි ඉඩමක් අරන් වගාවක් අරන් ඉන්නවා. ජීවිතේම සැනසෙල්ල නැහැ කොහෙවත්. හිතනවා ආවල් රස්සාව ලැබුණාම, ආවල් යාන වාහන ලැබුණාම, ආවල් රටට ගියාම සැප ඇති කියලා. මම නම් දකින්නේ නැහැ. මොකද මම රටවල් කීපයකට වැඩම කරලා තියෙන නිසා මම දකින්නේ නැහැ. දියුණු රටක් මම දැකලා නැහැ. සිංගප්පූරුව දියුණුව කියන්නේ මොන පිස්සු මිනිස්සෙක්ද? අර ගිරව් බෙන හරියට අර ගස්වල බෙන හදාගෙන ඉන්නා වගේ එහෙම චූටි කුඩු හදාගෙන කාමරෙන් එළියට ඇවිල්ලා අර පොඩි ඉඩ කඩක් තියෙනවා ඒකේ රෙදි ටික වනාගෙන අර හැමෝම නිකන් අර ගිලව් අර බෙනවල ඉඳලා හොට දාගෙන ඉන්නා වගේ තමයි මට පේන්නේ අර ගොඩ නැගිලි වල ඒ තරවල ජනගහනය. ඉතින් අපි මෙහෙම ගොඩ නැගිලි දිහා බලලා අර දිනුනේ කියලා හිතනවා. මේ ලංකාවේ අර ඉන්න ගැමියෙක් දහස් ගුණයකින් පෝසත් හොඳ අක්කරයක විතර ඉඩමක් තියෙනවා. ඒ මොනද හොඳට වගා කරගෙන ඉඩපස්තා ඇතුව දුවල පැනලා එල්ලම් කරලා ඉන්නවා. දියුණුව සාපේක්ෂිතව මුදල් වලින් ගොඩනැගිලි වලින් හිතන්න යන්න හොඳ නැහැ. දියුණුව තියෙන ආධ්‍යාත්මය තුළ, දියුණුව තියෙන දැක්ම තුළ, දියුණුව තියෙන දර්ශනය තුළ, දියුණුව තියෙන ප්‍රඥාව තුළ ඒක හොඳටම සනිටුවන් කරලා දෙන එක අවස්ථාවක් තියෙනවා. මේ බුදුජානනාංශ දිනක ඇක්ටේරියා ගසක් මුල වැඩ හිටියා. ඒ වනාතීට රාජකුමාරේ කශ්‍යප පිට යනකොට ඇහුවා බුදුරජාණන් වහන්සේ ඔබ සැපසේ සැතපුණාද මේ ගස යට මේ සීතල සමයේ? ඔව් මම සැපසේ සැතපුණා කියලා කිව්වා. කොහොමද? අර මාලිගාවක වුණත් සිතේ සිත්වල දැවීමෙන් ජීවත් වෙනවා නම් ඒක සපවත් නින්දා නෙමෙයි. මානසික සුවයෙන් ගසක් යට නිදාගත්තත් ඒක තමයි උදාරත්වය, ඒක තමයි සැපය කියලා කල්පනා කරා. ඉතින් මිනිස්සු මේ දේ තේරුම් ගත්තොත් මිනිස්සු ඉන්න දුප්පත් පැල්පතේම පෝසත් වෙනවා. ධර්මයේ තේරුම් ගත්තොත් Taman ඉන්නේ මොන පැල්පතකද? ගහක් උඩ අට්ටාලයක් හදාගෙනද? ඒක පුදුම සැපයක්. වෙනතුන ගහක් උඩ අට්ටාලයක් හදාගෙන ඉද්දී ඒකෙන් එන ඒ සැප, ඒකෙන් එන ඒ වදින ඒ හුලං වල තියෙන මේ සනීපේ අට්ටාලයකට නැගලම බලන්න ඕන. මම නම් නැගලා බලලා තියෙනවා. ඔයගොල්ලෝ ඉඳලා තියෙනවද මේ ගහක අට්ටාලයක? දවසක අමාරුවෙන් හරි නගින්න ගමකට ගියොත් දැක්කොත් ඒව නැගලා අර වෙල්ලියායෙන් අර ගස් කොළන් අතරින් ඒ හමාගෙන එන හුළඟ ඇඟට වදිනකොට දැනෙන සනීපේ ස්වර්ගයට මෙහා සැනසෙල්ල සනීපයක් දැනෙනවා. ඒක අපිට මේ ලබන්න බෑ AC එකෙන්. ඒක ලබන්න බෑ අපිට මේ නිකන් හුළඟකින්. ඒක හරි අපූර්ව දෙයක්. ඒ වගේම ගහක අට්ටාලයක් නිකන් නෑ නේ. ඒක නිකන් සොකට් සෝපර් දාපු වගේ මේ වැනෙනවනේ පොඩ්ඩක්. ඒ වැන්නකොට නිකන් අර අම්මගේ උකුලේ නැලුණාට වඩා සනීපයක් ඒකෙත් තියෙනවා, ලස්සන සනීපයක්. ඉතින් අපි මිනිස්සුયો හැම තැනම විවිධ විෂම සැපයන් තියෙනව නේද? සුවයන් තියෙනව නේද? ඉතින් කොයිබකවත් අපිට හිතන්න බෑ මෙතන දුප්පත් මෙතන පෝසත් කියලා දකින්න බෑ. අතන වෙනම පෝසත්කමක් තියෙනවා. එතන හොඳ ඔක්සිජන් තියෙනවා. එතන හොඳ සෞම්‍ය බවක් තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඒ නිසා මිනිස්සු හැමෝම කොතන වුණත් පෝසත්. හැමෝම හිතන්න තමන් පෝසත් කියලා. තමන් පෝසත්. හැමෝම පෝසත්. හැමෝම දියුණුවයි.
දුප්පත් නම් දුප්පත් මානසික පමණයි. ඒ දුප්පත්කම තිබුණොත් මොන පොසත්කම් තිබුණත් වැඩක් නැහැ. මනසින් දුප්පත් නම් භෞතික මොන පොසත්කම් තිබුණත් වැඩක් නැහැ. ඒක මම මේ සමාජය තුළින් හොඳට ප්‍රත්‍යක්ෂ කටයුතුව දැන ඉගෙන ගත්ත දෙයක්. මේ සමාජයේ ඉන්න හැම තරාතිරමකම ඉන්න මිනිස්සුયો ආශ්‍රය නිශ්‍රය කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට. ඒ නිසා පෝසත් මනසක් තියෙන්නේ තමන්ගේ හදවතේ මනසේ පරිපූර්ණත්වයක් ඇති කරගන්න පුළුවන්. අපේ ඒකායන මාර්ගය තමයි මමත්වය අඩු කිරීම නැති කිරීම. මමත්වයෙන් තොරව ජීවත් වීමට පුරුදු වීම. මමත්වයෙන් තොරව දකින්නවා, මමත්වයෙන් තොරව අසනවා, මමත්වයෙන් තොරව ආග්‍රහණය කරනවා, මමත්වයෙන් තොරව ආහාර පාන ආදී භුක්ති විඳිනවා, මමත්වයෙන් තොරව ශරීරය පරිහරණය කරනවා, මමත්වයෙන් තොරව හිතනවා, මමත්වයෙන් තොරව ජීවත් වෙනවා. දැන් ඉතින් මේක තමයි අර දාරු චීවරට මතක් කරපු බුදුබණ පදේ. දුටුවා පමණයි. එතකොට දුටුවා කියන එක හැදෙන්නේ මමත්වයෙන්, දුටුවා පමණයි කියන එක සිද්ධ වෙන්නේ මමත්වයෙන් තොරව. ඒක පැහැදිලිද? දුටුවා කියන එකක් හැදෙන්නේ දැන් අපි සාමාන්‍ය ලෝකයා මනුස්සය දුටුවා කියන එක පැහැදිලි කරන්න ඕනේ නැහැ නේ. අපි දැකලා තියෙනවනේ, දකින්නවනේ නේ. ඒක පැහැදිලි කරන්න ඕනේ නැහැ. ඒ සාමාන්‍ය මනුස්සයෙක් දකින්න විදිය තමයි දුටුවා. කෙනෙක් දුටුවා, ද්‍රව්‍යයක්, වස්තුවක් දුටුවා, ගහකොළ දුටුවා, ඉරහඳ දුටුවා. දුටුවා පමණයි කියන එක හැදෙන්නේ කොහොමද? මොන තරම් ගම්බීර කතාවක්ද ඕක පින්නතුනේ. නුවණ විහිදවා මේක හරියට ස්පර්ශ කරන්න, හරියට තේරුම් ගන්න බලන්න. ඉතින් අපි ඕක හැමදාම ඇහුවනේ, ඇහුවට බැලුවේ නෑ. දුටුවා කියන්නේ කොමකින්ද? දුටුව පමණයි කියන්නේ කොමකින්ද? එහෙනම් මමත්වයක් නැතිනම් ඒක දුටුව පමණයි. මමත්වයක් තිබුණොත් දුටුවා ඉතින් කියනකොටම දුටුවා කියන තත්ත්වයට එනකොට දුටුවා කියන්නේ ගත්තා. මොනවද ගත්තේ? ඒකෙන් ලෝභ දේශ මොහ ගත්තා. එතකොට මමත්වය කියන්නේ බිලී බාන්නෙක්. මාළු බානායට කියන්නේ නේ බිලී බානාය කියලා කියන්නේ. එතකොට මමත්වය කියන්නේ බිලී බාන්නෙක්. එතකොට ඔබ සියලු දෙනාම මමත්වය සතුව ජීවත් වෙන අය ඔක්කොම මමත්වයේ තියෙන අයට කේන්තියයි, සියලු දෙනාම බිලී බානවා. සියලු දෙනාම බිලී බාන්න. මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආත්ම දෘෂ්ටි බිලී බානවා හැමතිස්සෙම. මමත්වයේ පින්නතුනේ සැපයක් ගෙනල්ලා දෙයි කියලා මමත් හිතුවා ඒ කාලේ. මට මාව පිහිට ඇති ලෝකේ කවුරුත් නැති වුණාට කියලා. කාලයක් යනකොට තමයි තේරෙන්නේ මට මාවත් පිහිටක් නැහැ කියලා. මගේ හිතවත් මට පිහිට නැහැ. ඒකත් දුක් දෙනවා මට. අන්න එතකොට තමයි තේරෙන්නේ ධම්මං වේනානත්තේ සුඛානත්තා. අත්තාහි අත්තනෝ නත්ති. මට මාවත් නැහැ. ඔබේ මනස ඔබ ආරක්ෂා කළාට, ඔබ සුරක්ෂිත කළාට, වැට කඩළු ගහලා ඔබේ මමත්වයට ඔබ ගරු කළාට, ඔබේ මමත්වයේ කවදකාරී ඔබ වහපා කනවා. මමත්වයත් හරියට අර කිරි බෝල ඇති කරන නාගයෙක් වගේ.
මස් මාංශය මේව දීලා හොඳට කවල පොවල හදවන කොටියෙක් වගේ. උගේ වලිගේ පෑගිච්ච දවසට තමයි දැනගන්න පුළුවන්කම තියෙන්නේ කොහොමද වෙන්නේ කියලා. තිරසං සතානේ නේ හැරිච්ච ගමන් දෂ්ට කරන මේ මිනිස්සු දන්නේ නැහැ නේ දෂ්ට කරාට පස්සේ නේ දකින්නේ. ඒ වගේ තමයි පින්නතුනේ මමත්වය අපි කොච්චර සුන්දර විදියට බොහොම ලස්සනට තියාගෙන හිටියත් ඒ මමත්වය අපිට පිහිට වෙන්නේ අපිට ආරක්ෂාවක් සපයන්නේ නැහැ පින්නතුනේ. මමත්වයට මොනවද කරන්න පුළුවන්? අපි වයසට යන එක නතර කරන්න බෑ. අපි ලෙඩ වෙන එක නතර කරන්න බෑ. අපි මරණයටපත් වෙන එක නතර කරන්න බෑ. එහෙනම් මමත්වයට මොකුත් කරන්න බෑ. එහෙනම් මමත්වය රැකලා වැඩක් නෑ. මමත්වය එළියට දාන්න ඕන. මමත්වයට ඉතින් ආදරේ නම් ඒගොල්ලෝ අර ගිරව කූඩුවේ දාලා රැක ගන්නවා වගේ යට කන්න දිදී තියාගෙන ඉන්නවා. අපි අහුවාම දැන් ගෙදරක කූඩු කරලා ඉන්න ගිරේගෙන් අපි අහුවාම ඇයි මෙයාම කූඩු කරලා තියන් ඉන්නේ? අනේ ඉතින් ගුරු ලස්සනට කතා කරනවා. කෑම කනවා. ඉතින් ගෙදර පාළුව නැති වෙනවා. මෙයා කෑ ගහනකොට ඉතින් ඌ හරි ලස්සනයි. ඉතින් ඒ නිසා මේ ලෝකේ කාට හරි ආදරේ හිතෙන්න විදියට ජීවත් වෙනවා කියන්නේ බොහොම භයානක දෙයක්. ඇයි ඉතින් අල්ලලා කූඩු කරනවනේ. ඒ වගේම අපේ මමත්වයත් අපි කර වැඩේ මොකද්ද? මේක හරි සුන්දරයි, මේක හරි ලස්සනයි, මේක හරි සැපයි ප්‍රණීතයි කියලා හිතලා මමත්වයේ කූඩු කරා. කූඩු කළා ඒ මමත්වයට හිරිහැර කරන්න කාටවත් දෙන්නේ නැහැ. ඒ මමත්වයට ගරු කරනවා නම් එයා අපි දෙවියන්සේ සලකනවා. ස්වාමි භාර්යා අතර සම්බන්ධතාවය හොඳින් තියෙනවා නම් තියෙන තැනක් තියෙනවා නම් තියෙනවා ඇත්තේ මමත්වයට ගරු කිරීම තුල. ඒ කියන්නේ මහත්තුරු නෝනගේ මමත්වයට හොඳටම ගරු කරන්න ඕන. ඒ වගේම මහත්යගේ මමත්වයට නෝන හොඳටම ගරු කරන්න ඕන. ඔන්න උතන තමයි ස්වාමි භාර්යා සම්බන්ධතාවයේ පවතින්නේ. ඔක ඉගෙන ගන්න. එතකොට මේ සමාජ සම්බන්ධතාව පවතින්නේත් එහෙම තමයි. හැමෝම හැමෝගේ මමත්වයට ගරු කරන්න ඕන. නමුත් අපි ඔබේ මමත්වයට නිගරු කරන්න යන්නේ නැහැ. ඔබ ඔබගේ මමත්වයේ තේරුම් අරගෙන මේක ගරුකට යුත්තක්ද නිගරු කර යුත්තක්ද ප්‍රහාණය කළ යුත්තක්ද කියලා තේරුම් අරගෙන ඉවත් කරන එක තියාගන්න එක තවදුරටත් ඔබට බාරයි. ඔබේ මමත්වයට ඔබ ගරු කරනවාද? එහෙම නැත්නම් ඔබේ මමත්වයට ඔබ නිගරු කරලා එහෙම නැත්නම් ඔබේ මමත්වය ඔබ ප්‍රහාණය කරනවාද කියන තීරණය ගන්න ඕන. එහෙම නැතුව ඉතින් අපිට බෑ ඔබේ මමත්වයට නිගා කරන්න. ඔබේ මමත්වයට අපි නිගා කරොත් එහෙම අපි දන්නවා රිටර්න් එක මොකක්ද කියලා. රිටර්න් එක තමයි අපිටත් නිගා දෙන එක. ඒකනේ සම්ප්‍රදාය. ඒකනේ අපි ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් බුද්ධ කාලේ නම් ඉතින් විවිධ දේවල් සිද්ධ කරලා තියෙනවා මමත්වයට නිගා කිරීම සඳහා. අර වක්කලි හාමුදුරුවන්ට කිව්වා මෙතන යන්න. එයාගේ මමත්වයේ තිබුණේ බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන, හඬ දිහා බලාගෙන, ලස්සන දිහා බලාගෙන ඉන්නකම්. ඉතින් ටික කාලයක් ධර්මය අහලා පෝෂණය වෙනකම් බලාගෙන ඉඳලා එළෙව්වා. එළෙව්වම විදර්ශනාව පහළ වුණා. එතකොට බොහොම ලස්සනට සිවුරු ඇඳලා හිටපු ස්වාමීන් වහන්සේ කෙනෙක් මමත්වෙන් ගෝල බාලයෝ හදාගෙන හිටියා. නමුත් ධර්මයේ දැක්කේ නැහැ. පස්සේ ගෝලයකට වැඳලා කිව්වා අනේ මට අනුශාසනා කරන්න නිවන් දකින්න කියලා. ඊට පස්සේ කිව්වා එහෙමනම් ගුරුවරයෙක් හැටියට තියාගෙන මට ඔබ වහන්සේට අනුශාසනා කරන්න බෑ. ඔබ වහන්සේ මගේ ගෝලයෙක් වෙන්න ඕන කිව්වා. එතකොට කොන්දේසි බෑ කිව්වා. කොන්දේසි විරහිතව මට බාර දෙන්න ඕන කිව්වා. මම මමත්වේ නැති කරලා ඔබ නිවන් දක්වන්නම් කිව්වා. ඊට පස්සේ ගුරුවරයා කිව්වා හා කියලා. එහෙනම් ඉතින් ඉස්සෙල්ලම දැන් වැඩි ලෑස්ති වෙන්නකෝ. අනතර මල මේ තියෙන මඩ බලක්. ඔව්.
යන්න අර මඩවලට. ගිහිල්ලා මං ඇති කියනකම් උඩ පනින්න කිව්වා. ඔන්න ගෝලයට ගුරු කවල බාදීම ගම කරපු වැඩේ. ඉතින් මේ හාමුදුරුවෝ බොහොම ලස්සනට අර මේ අපේ අර සමහර ස්වාමීන් වහන්සේලා වගේ බොහොම ලස්සනට ඉන්න හාමුදුරුවෝ කෙනෙක් සිවුර බොහොම ලස්සනට පොරවලා ඉන්න කෙනෙක්. දැන් මේ උන්වහන්සේ හරි පිළිවෙලට ලස්සනට පිරිසිදුව සුවඳවත් මේ පොරවල සිවුරු ඉන්නෝ. මඩවල කුඩ පයින්න කිව්වහම ඇති වෙන වේදනාව. දැන් ඔය ඇත්තන්ට හරි එහෙම අනක් හම්බුනොත් හරි ඉස්සරහ දිනවා අර මඩවලේ ඇති කියනක උඩ පෙරපෙර ඉන්න කිව්වොත් නිවන් අවබෝධ කරගන්න නම් බලන්නකො හිත. ඔය දැන් හිටියට දාන්ත තීන්ද කූඩුව වගේ ඒ වගේ අභියෝගයක් හම්බ වෙන්න ඕන. ඈ ඒ වගේ අභියෝගයක් හම්බ වෙන්න ඕන. හම්බුණා තම්බීරි වෙලා හරි වැඩක් කළා මොකද හම්බ අපි ගෙවල් වල යන්නේ කොහොමද මේ ඇඳුම් බේ වෙනවා මේ අනිත් එක ඉතින් මඩවල වල උඩ පයින් නැතුව මේ නිවන් දකින්න බැරිද අපිට ඈ එහෙම නැත්තම් කිය අපි ආලතින් කිට් එකක් ඇඳන් එනකන් ඉන්නේ උඩ පනින්නම් කියලානේ ඒ ඔබ කොන්දේසිත් එක නැතුව කිව්වා අර ඒ වගේ කොන්දේසි රහිතව අවසර ලබා දීලා තියෙනවා. ඒ ආම්දරන මම පරණ සිවුරක් ඇඳන් ඇවිල්ලා උඩ පනින්නම් මේක මඩ ගෑවෙනවා. ඒව බෑ. ඒ ඉන්න සිවුර පිටින්ම තමයි මේ මාන්නේ තියෙන ඒකත් එක්කනේ. ඒ උද්දච්චකම තියෙන්නේ ඒකත් එක්ක. එහෙනම් උඩ පනින්න ඕනත් උනේ ඒකත් එක්ක. ඉතින් ඕම් උඩ පනිනවා. උඩ පනින්න මොලේ පෑදෙනවා. ඔය වගේ ක්‍රම සෙන්දහමේ ගොඩක් තියෙනවා වෙනතුනේ. සෙන්දහම ගොඩක් අනුගමනය කරනවා. ඔය වගේ ක්‍රම. ප්‍රායෝගික தത്വයට ඇදලා දැම්මහම තමයි අපේ කම්පන ප්‍රකම්පන පේන්න පටන් ගන්න. අභියෝග හම්බ වෙන්නේ. නමුත් මේ සියලු දේවල් එක්ක ඔබට මනසින් මේවා තේරුම් අරගෙන ඔබේ ධෛර්යයෙන් ඔබේ ශක්තියෙන් ඒ සියලු අභියෝග ඔබට හමු වෙද්දී ඔබ මුහුණ දෙන විදිය ඔබට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මම දැකලා තියෙන්නේ මේ මට මේව කරපු අවඩ කරපු සියලු දෙනාම හොඳ කර්මාචාරයෙන් වශයෙන්. මොකද ඒගොල්ලෝ තමයි අපේව කම්පණය කරේ. කම්පණය කරන විට තමයි අපි ආවේග හඳුනගත්තේ. ඒ ආවේග තුලින් තමයි මගේ මමත්වය හඳුනගත්තේ. ඒ මමත්වය තමයි ප්‍රඥාවෙන් මම ප්‍රහාණය කළේ. තේරුණානේ? මහත්යෙක් නිවන් දැක්කනම් gedara සරපරුස නෝනා කෙනෙක් ඉඳලා තියෙනවා. නෝනා කෙනෙක් නිවන් දැක්කනම් gedara සරපරුස මහත්යෙක් ඉඳලා තියෙනවා. ඒක හරි බුදුම ලක්ෂණයක්. එහෙම නැත්නම් සරපරුස දරුවවත් ඉඳලා තියෙනවා. එහෙම නැත්නම් සරපරුස අම්මා තාත්තා කෙනෙක් ඥාතියෙක් කරේ ඉඳලා තියෙනවා. තමන්ට හොඳ වේදනාවක් දෙන කෙනෙක්. එහෙම නැත්නම් ජීවිතය තුළින් තමන්ට ලෙඩක් රෝගයක් අසනීපයකින් වේදනාව දීලා තියෙනවා. එහෙම නැත්නම් ප්‍රඥාවෙන් මේ ලෝකේ තේරුම් කරලා දීලා තියෙනවා. මෙන්න මේ කාරණා කුමන හෝ හේතු සාධක කරගෙන අපිට දුක මතුවෙන තරමට අපි නිවන හොයනවා. අපි නිවන අවබෝධ කරගන්නවා. ඉතින් මේ ධර්මය අපි භාවනා කරනවා කියලා කියන්නේ මේ ධර්මයේ සියල්ල හකුලුවා එක මිටකට. දැන් උදෑසනේ ඉඳලා මේ දක්වා කතා කරපු ධර්මයේ පින්නතුන් එකට හකුලුවන් එක මිටකට අර්ථය. අන්න ඒ අර්ථය තුළ ලොකු සමාධියක් ලොකු ප්‍රඥාවක් ඇති වෙනවා. ඒක භාවනාවක් කරගෙන අපි ඉදිරියට කාල වේලාවක් ගත කරමු. දැනට අපි මෙතනින් දේශනාව අවසන් කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. අද දවසේහි පින්වත් දායකත්වය දක්වමින් කටයුතු කරනු ලබන්නේ පොසොන් පුර පසළොස්වක පොහොය දවසේ ශ්‍රී ලංකා වාසී ලෝක වාසී හැම දිනාටමත් මේ දහම් පිපාසය සංසිඳවන්න
මහත්ඵල මහානිසංස පුණ්‍ය කර්මයක් හැටියට ධර්ම දාන දායකත්වයක් දක්වමින් සහයෝගය දක්වනවා. ඒ අනුමා විජේසූරිය පින්වත් මෙතිනිය එතුමියගේ බලාපොරොත්තු බවට පත් වෙන්නේ තම ආදරණීය පියාණන් වහන්සේට මෑණියන් වහන්සේට පින් අනුමෝදන් කරලා ඒ දෙපළ සංසාර දුකෙන් අත මිදී නිවනින් සැනසේවා කියන උතුම්ග ප්‍රාර්ථනාව ඒ ධර්මවංශ විජේසූරිය පින්වත් පියාණන්ටත් ඒ වගේම සුමනා විජේසූරිය පින්වත් මෑණියන්ටත් සසර ගමන සුවපත් වීම පිණිස මේ පුණ්‍ය අනුමෝදනාව වූ ආශිර්වාදයක්ම වේවා කියලා අපි නැවතත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේටත් ඒ වගේම පින්වත් මෙතනියගේ පවුලේ සෑම සියලු දෙනාටමත් ඒ වගේම මේ ධර්ම දේශනාවට සහභාගී වෙන තම කල්යාණ මිත්‍ර මිතුරියන් හැම දෙනාටමත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන ලෝකවාසී හැම දෙනාටමත් ලෝකවාසී සියලු දෙනාටත් ආශිර්වාදයක් වේවා ආයුර ආරෝග්‍ය සැප වර්ධනය වේවා රෝග බිය දුරු වේවා වහවහ ධර්ම අවබෝධයේ පිණිස මේ ධර්ම දේශනා කුසලය හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇතුවයි සිදු කරන්නේ. ඒ අනුමා විජේසූරිය පින්වත් මැතිණියටත් අපත් සියලු සත් ප්‍රාර්ථනා සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආයුර ආරෝග්‍ය සැප වර්ධනය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි ඥාතීන්ට දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සද්ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිඤ්ඤතෝ